නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සහභාගී වන සියලුම මහා සංඝරත්නයන් විශේෂයෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. අපි කලින් වතාවෙත් මතක් කරා වගේ නැවත පොඩි මතක් කිරීමක් කරනවා. අපි මේ උගන්වනකොට ටිකක් හිටගෙන අපි කතා කරනවා. අර විනය ශික්ෂාපදයක් තියෙනවනේ ටිතෝ නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමිති කියලා. ඉතින් ඒක අහනවා අපි මේ ඒකේ ශික්ෂාපදයේ තියෙන පාලියෙන් බණ කියන එක සම්බන්ධයෙන්. ඒ නිසා අපි පුරාණ ආචාර්ය මතය අනුව ඒ සිංහල භාෂාවෙන් කීමේදී අවතක් වෙන්නේ නැහැ. නමුත් ඒ ධර්ම අගෞරවයක් නිසා නෙවෙයි මේ පැහැදිලි කිරීමේ පහසුව සඳහා එක් කරන්නේ. ඒ වගේම පාලි පාඨත් සමහරලාවට පාලියෙන් කියවෙනකොට අපි හිතින් ඒක අරමුණු කරනවා. අපි රෙකෝඩින් එකක් සිද්ධ කරනවා කියන හිත ඇති කරගෙන තමයි ඒක සිද්ධ කරන්නේ. ඒ නිසා විනය ශික්ෂාපද උපරිම අයුරින් ආරක්ෂා කරන්නට අපි සියලු උත්සාහය දරනවා. ඉතින් ඒ සඳහා මහා සංඝරත්නයේත් අපට අවසරය අනුකම්පාව ලැබේවා කියලා මුලින්ම අපි සිහිපත් කරනවා ගෞරවයෙන්. අපි කලින් දවසේ මාතෘකාවේ කතා කරා ධර්ම කීපයක් සම්බන්ධයෙන් සාංශාරික පැවැත්ම අපි එක රූප රාමුවකට අරගෙන වගේ අපි කතා කරා. ඒකදී අපි නාම රූප පැවැත්ම ආරම්භය කියලා ගත්තා. උදාහරණයක් රූපේ පැවැත්ම ඊළඟට මේ මොහොත දැන් කියලා අරගත්තොත් මතක ඇති මේ මොහොත කියලා ගත්තම ඉදිරියට පහළ වෙන්නට තියෙනා වූ නාම රූපය ගැන අපි ඒවා තාම පහළ වෙලා නැහැ. නමුත් ඒවා අනාගතේ පහළ වෙන්නට තියෙනවා. ඒවට කියවා අනුප්පන්න ධර්මය කියලා. කඩීරි වලින් අපි ලකුණු කරේ. ඊළඟට මෙතන මරණය කියලා සැලකුවොත් අපි සහ නාම රූපය පහළ වෙන්නට නියමිතයි. හැබැයි ඒකට හේතු සාධක තියෙන්න ඕනේ. මේක රහතන් වහන්සේට සිද්ධ වෙන්නේ නැහැ. රහත් ප්‍රමිච්ඡායට තමයි මේ අපි කතා. ඒ කියන්නේ මේ වෙලාවේ අපි ජීවත් වෙලා හිටියට අනාගතයේහි නාම රූපයන්ගේ පහළ වීම අපි ඒකට උරුමයි. අපි ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. නාම රූපයන්ගේ පැවැත්ම තමයි දුක ලෙස අපි හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ දුකත් එක්ක අපි බැඳිලා සිටිනවා. ඉතින් මේ නාම රූපය ඇති කරවන්නේ ප්‍රධාන වශයෙන්ම අපි කිව්වා කර්මය නිසා. කර්මය තමයි මේක ඉපදවන්නට සමර්ථ වෙන්නේ අලුත් නාම රූපයක්. ඒ කර්මය ඒක තනියම සිද්ධ කරන්නට සමර්ථ නැහැ. ඒ සඳහා උපකාරයක් වුණේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. අවිද්‍යාව සහ තෘෂ්ණාවේ උපකාරය අවශ්‍යයි. අපි සමහර වෙලාවට පාලි සහ සිංහල දෙකම භාවිතා වෙනවා. ඒ තරම් ලොකු අවධානයකින් එක කටයුතු කරන්නේ නැති වෙයි. නමුත් අදහස පැහැදිලිනේ. ඊට පස්සේ මේකේ අපි තව කතා කරා කලින් ජීවිතේත් එහෙමනම් මරණයක් තිබිලා තියෙනවා. මේක තමයි ඒක උත්පත්තිය වෙන්නේ. උපත ඒකත් පැහැදිලි. ඒ ජීවිතේත් කර්මයක් නිසා තමයි ඒ ජීවිතේ අපරහිනවට පැති කර්මය නිසා තමයි මේ උත්පත්තිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒක මේ කර්මයක සිද්ධ කරන්නට අවිද්‍යාව සහ තෘෂ්ණාවේ උපකාරය අවශ්‍ය වෙනවා. කලින් භවයේත් නාම රූපය හටගෙන නිරුද්ධ වෙලා තියෙනවා. මේක තමයි අපි දාන්නපු chart එක. මේකට අපි නාම પરම්පරාව උඩින් තියෙන නාම પરම්පරාව පල්ලෙහාන් තියෙන්නේ රූප પરම්පරාව කියලා අපි නම් කරා. මොකද
නාම රූප දෙක වෙන්කොට සඳහන් කරන්න ඕන නිසා. ඊළඟට අපි විශේෂ නම් කිරීම කීපයක් කරා මතක ඇති. ඒ සහජාත ධර්ම සමග හට ගැනීමට සම්බන්ධ ධර්ම වලට පරමාර්ථ ධර්ම කියලා. ඒක දැන් මම අද විශේෂයෙන් අපි බෙදීම කතා කරනවා. පරමාර්ථ ධම්ම නැත්නම් පරමත්ත ධම්ම. මේ පරමත්ත ධම්ම පරම්පරාවක් තමයි අපි ඉතින් කතා කරලා තියෙන්නේ. ඒක මම පොඩ්ඩක් මෙහෙට කරලා දෙනවා. පරමත්ත ධම්ම පාලි වචන තමයි ලියුවේ. ඊළඟට මේ තියෙන අප්‍රහීනව පවතින ධර්ම වලට අපි කියුවා ඒක පරමාර්ථ ධර්මගේ හට ගන්න ගති ස්වභාවයක් නෙවෙයි. ඒක මේ කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව වගේ ඒවා. ඒ කියන්නේ උදාහරණයකට අපි කර්මයක් සිද්ධ කරොත් ඒ කර්මය අපි හිතමු මේ කර්මයක් කියලා. මේ කර්මය ගබඩා වෙනවනේ. අපි හිතමු මෙතන කර්මයක් කරනවා. මේ කර්ම ශක්තියක් ඉතිරි වෙනවා. මේ ඉතිරි වෙන කර්ම ශක්තිය පරමාර්ථ ධර්ම කියන, ඒ කියන්නේ පරමාර්ථික ධර්ම කියලා කියන්නේ හටගන්න ස්වභාවයෙන් පවතින එකක් නෙවෙයි. වෙනම සම්ප්‍රයුක්ත ධර්ම භාවයට පැමිණිලා නැහැ. ඒ නිසා මේක පරමත්ත ධම්ම කියන වචනයෙන් අපි හඳුන්වන්නේ නැහැ. මේකත් හැබැයි විද්‍යමාන ධර්මයක්. මේකේ විද්‍යමානත්වය අද අපි විස්තර කරගන්නට ඕනේ. කොහොමද මේක විද්‍යමානයි කියලා ථේරවාද ශාසනය කියන්නේ. ඒ වගේම අනුසය මට්ටමේ තියෙන කෙලෙස් දුත් විද්‍යමානයි. නමුත් ඒවා මේ හිතේ හටගන්න කෙලෙස්ේ වගේ ප්‍රකට වෙන ධර්ම ටිකක් නෙවෙයි. ඒවට අපි නමක් දැම්මා මතකද දන්නේ නැහැ. චාට් එකේ පරමත්ත ජාතික කියලා. පරමත්ත ජාතික. ඊට මෙයා පරමාර්ථ ධර්ම. ඒ වගේම අපි කිව්වා හටගන්නට නියමිත ධර්මයන්ට අපි තව නමක් දුන්නා. ඒකට කිව්වා අනුප්පන්න ධර්ම කියලා. අනුප්පන්න ධම්ම කිව්වේ ඒ වගේ මෙතන තියෙන හිත ගන්න තියෙන ඒවත් අනුප්පන්න ධම්ම කොටසට වැටෙනවා. හරි අනුප්පන්න ධම්ම කියන කොටස. ඒතර ওই විදිහට පරමාර්ථ කතාවේ අපිට මාතෘකා කිහිපයක් ලැබෙනවා. පරමත්ත ධර්ම කොටසක් ලැබෙනවා. ඒ තමයි හටගෙන පහළ වෙන චිත්තචෛසික ධර්මය. ඒ ධර්මයන්ගේ ඉදිරි පැවැත්මට උපකාර වෙන ශක්ති විශේෂ, ගති විශේෂ ටිකක් තියෙනවා. ඒවට කියන පරමත්ත ජාතික කියලා. අනුසය, කර්ම ශක්තිය වගේ දේවල්. ඒවා අපිට ප්‍රකට නැහැ චිත්තචෛසික ධර්ම වගේ. ඒවා පසුපස්සේ ලුහු බැඳගෙන එන අපේ චන්තානයට අනුගත අසංතානයේ අනු වෙන ධර්ම ශක්ති විශේෂ ටික. ශක්තියක් කියලා අපිට කියත හැකියි. ඊට පස්සේ තියෙනවා හටගන්නට තියෙනා වූ ධර්ම. හටගන්නට තියෙනා වූ ධර්ම සමහර වෙලාවලට අපිට අද අපි ඉගෙනගෙන තියෙන අපි හැදිච්ච මානසිකත්වයේ හැටියට මේක නැහැනේ. ඉතින් ඉස්සරහට එන්න තියෙන දෙයක් මේක තාම පහළ වෙලා නැහැනේ කියලා අපිට හිතෙන්නට පුළුවන්. නමුත් බෞද්ධ දර්ශනයේ හැටියට බුදුරජාණන් වහන්සේගේ අදහසේ හැටියට අපි මේ දුකෙන් මිදිලා නැහැ. ඒ නිසා අපි මේ දුකට බැඳිලා ඉන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ දුකින් මිදී නැත. හොඳම උදාහරණය නකසික සූත්‍රය. නකසික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සෝවාන් ආර්යයන් වහන්සේ මිදිච්ච දුක සහ උට ඉතිරි වෙච්ච දුක. ඒතර ඒකෙන් නොකිය කියන්න පුළුවන් නේද පෘථුග්ජනයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ මිදිච්ච දුකෙන් පෘථුග්ජනයා බැඳිලා ඉන්නවනේ. නේද? උන්වහන්සේ මිදුන දුකෙන් අපි බැඳී සිටිනවා. ඒ නිසා අපි දුක ගැන කතා කරනකොට බුදුරජාණන් දුක කියන්නේ පරමාර්ථ ස්වභාවයක්. ඒ දුක කියලා කියනකොට විශේෂ ලොකුම අවධානය දීලා තියෙන්නේ පැමිණෙන්නට තියෙන දුක. පැමිණෙන්නට තියෙන දුක. ඒකට සාමාන්‍යයෙන් අනාගත දුක කියලා ව්‍යවහාර කරනවා. නමුත් ඒක සෛද්ධාන්තික වශයෙන් පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ඉදිරි පාඩම් වලදී කතා කරනවා. මොකද්ද මේ අනාගත සහ අනුප්පන්න කියන දෙකේ වෙනස කියන එක. ඒකට අපි කියන්නේ අනුප්පන්න දුකක්. ඉපදිච්ච තාම ඉපදින්නට නියමිත දුකක් කියලා කියනවා. ඒ දුකත් එක්ක අපි බැඳිලා සිටිනවා. ඒ දුකෙන් මිදිලා නැහැ. ඒ නිසා අපි සත්වයා දුකේ බැඳී සිටී දුකට මිදී නැහැ කියනකොට ඒක උපදින්නට නියමිතයි නේ ධර්මය. ඒ නිසා ඒකත් එක්තරා විදිහකට විද්‍යමාන නැත්තම් පරමාර්ථ ස්වභාවයක් ලෙස අපේ ථේරවාද ශාසනයේ අර්ථකථනය කරලා තියෙනවා. ඒ පරමාර්ථ ස්වභාවය අපිට එකපාරට අපි දැන් හැදිලා තියෙන මනසේ හැටියට හිතෙන්න පුළුවන් ඒක නැති දෙයක් ලෙස කියලා. නමුත් ඒක තේරුම් ගන්න පැමිණෙන්නට යම් දුකක් තිබේ නම් අපි ඒකින් මිදී නැත. අපි ඒකින් නිදහස් වී නැත. ඒ කියන්නේ මොනවා හරි අපි හිතමුකෝ අපිට දවස් කිහිපයකින් නඩුවකට මුහුණ දෙන්න තියෙන නඩුව නිසා ලොකු ප්‍රශ්න ගොඩකට එන්න තියෙනවා කියලා. ඒතර අපිට මානසික සැනසෙල්ලක් නැහැ. අපි දන්නවා මේ ප්‍රශ්نين අපි මිදිලා නැහැ කියලා. අපිට ඒක දැනෙනවා ටිකක් නේ. අපේ හිතට දැනෙනවා. ඉතින් ඒ දැනෙන නිසා ඒ සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයේ ඉදිරියට එන්න ප්‍රශ්න අපි දන්නවා. මොකද අපිට අත්දැකීමක් තියෙනවා. අපිට ඒක දැනෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන වෙනස තමයි මේ එන්න තියෙන දුක අපිට ලොකුවට දැනෙන්නේ නැහැ.
ඒ නිසායි මේක අපි දැන් නඩුවකට එන්න තියෙනකොට ඒ දුක අපිට තියෙන මම අයියෝ මට මාර ප්‍රශ්නයක මං ඉන්නේ කියලා අපි කියනවා. ඒක දැනෙනවා. ඒක කාය ඥාන වලට ගෝචරයි. ඒක නුවණට වැටහෙනවා. ඒක ඇත්තටම නුවණට තේරෙනවා. ඒක දැනෙනවා. නමුත් මේ එන්නට තියෙන දුක අපිට තරම් දැනෙන්නේ නැහැ සාංශාරික වශයෙන්. ඒ නිසා තමයි මේකේ විද්‍යමානත්වය තරම් ප්‍රකට නැත්තේ. මේකේ විද්‍යමානත්වය ප්‍රකට වෙන තැන තමයි උදේවය ඥානයේ වඩන අවස්ථාව. උදේවය ඥානයේදී අපි තේරුම් ගන්නවා අවිද්‍යාදී හේතු නිසා මේ ධර්මය හටගත්තේ. මේ අවිද්‍යාදී හේතු ඇති තාක්කල් මේ ධර්මය දිගින් දිගට පහළ වෙනවා කියන හැඟීම අවබෝධය අපිට එන්න පටන් ගන්නවා. ඊළඟට ඔය භයතුපත්ඨාන ආදීනව නිබ්බිදා කියන ඥානවලදී විශේෂයෙන්ම ලොකු අවධානයක් දෙන්නේ අපිට දුක ලෙස පේන්නේ බැහැතර වැඩිපුරම මේ එන්නට තියෙන දුක. ඒක අපි වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. මම නැවත කියන්නම් මේකෙන් අදහස් කරේ බුදුරජාණන් වහන්සේ අපි දුකක බැඳිලා ඉන්නවා කියනකොට විශේෂයෙන්ම මේ කතා කරලා තියෙන්නේ අපිට එන්නට තියෙන දුක ගැන. මේ ජීවිතයේ තියෙන කාය පරිහරණ, ස්කන්ධ පරිහරණ, ආහාර ගවේෂක නැත්තම් ගිහි ජීවිතයක් නම් රැකියා කිරීමේ, අමුදරුවන් පෝෂණය කිරීමේ දුක කියන එක එන්නට තියෙන දුකත් සමග ගණනූපක නෑ. ඒක දුකක් තමයි. ඒක දුකක් නෙවෙනව නෙවෙයි. නමුත් ඒක තරම්ම ලොකු දුකක් නෙමෙයි එන්න තියෙන සාපේක්ෂව. අපි කියමු මොනවද අපි ජාති දුකෙන්, ජරා දුකෙන්, මරණ දුකෙන් මිදෙන්නට ඕනේ කියලා. අපි එහෙමනේ කතා කරන්නේ. දැන් උදාහරණයකට හිතන්න රහතන් වහන්සේට පුළුවන් ද මරණ දුකෙන් මිදෙන්න මේ ජීවිතේ? බැහැ. උන්වහන්සේත් මිය යනවා. බුදුරජාණන් වහන්සේත් මිය ගියා. ව්‍යාධි දුකෙන් මිදෙන්නට බෑනේ. ජාති දුකෙන් කොහෙත්ම මිදෙන්න බෑ. ජාතිය පහළ වෙලා ඉවරයි. ඉපැත්ත පහළ වෙලා ඉවරයි. ඒ නිසා මේ ජාති ජරා මරණ වලින් මිදෙනවා කියලා කියන්නේ එන්නට තියෙන දුකෙන් මිදීමක් ගැන කතා කරනවා. ඒකෙන් මම කියන්නේ මේ ජීවිතේ දුකක් නැහැ කියන එක නෙවෙයි. වැඩිපුරම දුක යයි අපිට තේරුම් ගත යුත්තේ දැනෙන්නේ පැමිණෙන්නට තියෙන අනවරාග්‍ර සංසාරයේ තියෙන දුක. ඒ නිසා අනුප්පන්න දුක කියන එක අපේ ශාසනයේ විශේෂ තැනක් ගන්න එකක්. මේක අපි වැඩි කතා කරන්නේ නැහැ. ඕක ගැන හොඳ විස්තරයක් ඒ අනුප්පන්න දුක ගැන කතා කරපු තැනක් තමයි වැඩිපුර අධ්‍යයනය කරනවා රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය කියන පොතේ උදේවය ඥානය හඳුන්වන තැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. නිරෝධ තුනක් තියෙනවා. ෂණික නිරෝධය, සන්තති නිරෝධය, අනුප්පන්න නිරෝධය. උත්පාද තුනක් තියෙනවා. ෂණික උප්පාදය, සන්තති උප්පාදය, අනුප්පන්න උත්පාදය කියලා. අනුප්පන්න උත්පාදය. උත්පාදය කියන එක ඇතර උපදිනවා කියන එකනේ. උත්පාද කියන එකේ අර්ථ ගොඩක් තියෙනවා. ඒක අපි කතා කරන්න ඕනේ පස්සේ වෙලාවක. ඒ කියන්නේ උත්පාදයේ ක්‍රම කීපයකට විස්තර කරනවා. නොතිබිච්ච දෙයක හට ගැනීම, කර්මය ගත්තොත් එහෙම ප්‍රතිසන්දි ලබා දීමේ හැකියාවෙන් පැවතීම, කෙලස් ගත්තොත් එහෙම අප්‍රහීනව පැවතීම. සමහරට මේක ගැඹුරු වෙන්නට පුළුවන්. මම කියන්න හදන්නේ උපාදේ කියන වචනය නොතිබිච්ච දෙයක හට ගැනීම සඳහා විතරක් නෙමෙයි අපේ ශාසනය යොදලා තියෙන්නේ. ඒ නිසා අනුප්පන්න උපාදේ කියලා කියන්නේ මෙන්න මේ අපි බැඳී ඉන්නවා නම් යම් දුකක මිදිලා නැත්තම් ඒ දුකටයි අපි අනුප්පන්න උපාදේ. ඒ කියන්නේ ඒකෙන් මම කියන්න ඕනේ අනුප්පන්න දුක කියන එක ධර්මයෝ කියන එක අපේ ශාසනයේ ලොකු තැනක් ගන්න එක. මේක අපිට හම්බ වෙනවා විශේෂයෙන් විදර්ශනා භාවනාව වඩනකොට. පටිසම්භිදා මාර්ගයේදී මේක ගැන කතා කරලා තියෙනවා. ඒ අටුවාදී. ඒක අපි අභිධර්මාර්ථ සංග්‍රහය වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් මේ ශිෂ්‍යයා එතනදී ඒක ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා අපි අදහස් කරා මේ ටික අපි මුලින්ම කතා කරන්න ඕනේ. මොකද මේ වගේ දැන් මම නැවත පාඩමට අපි මාතෘකාවට කියන්නේ මේ රූපසටහනට આવොත් පරමාර්ථ ගති ස්වභාව තුනක් මෙතන මම කතා කරලා තියෙනවා. පරමාර්ථ ධර්ම, ඒවට නිර්වචන දෙනවා. නිර්වචන දැන් අපි එකෙන් කතා කරනවා පසු දවස්වල. පරමත්ත ජාතික, පරමාර්ථ ධර්ම කියලා කියන්නේ ධර්ම සංප්‍රයුක්ත ධර්ම සමග සහජාත ධර්ම සමග හටගන්න ධර්මයෝ. හට ගන්නට තියෙන හට ගනිමින් තියෙන මේ ඔක්කොම ඇතුළත් වෙනවා. එතකොට හටගන්න ධර්මයෝ තමයි පරමාර්ථ ධර්මයෝ. ඊට පස්සේ එසේ හට ගැනීමක් නැති නමුත් විද්‍යමාන අප්‍රහීනව පවතින సంతాනෙට බලපෑමක් එල්ල කරන ධර්මයෝ ටිකක් තියෙනවා. ඒවට කියනවා පරමත්ත ජාතික කියලා. මේක කර්ම ශක්තිය, අවිද්‍යාව, ඒ කියන්නේ අනුසය, කර්ම ශක්තිය, අනුසය, ආසය, ඊට පස්සේ අපිට තියෙනවා වාසනා, ක්ලේශය. මේ ඔක්කොම වැටෙන්නේ මේ පරමත්ත ජාතික කියන ධර්ම කොටස. ඒ ධර්මයේ තියෙන දේවල් එක වැඩිපුර අපි වෙච්චරේ අවධානයක් දෙනවා අඩුයි අද කාලේ. ඊළඟට අනුප්පන්න ධර්මයේ උපදින්නට નિયમિત ධර්මයෝ. තව මේකේ තව කොටසක් තියෙනවා උපාදිනෝ ධම්මා කියලා. ඒක මම මෙතනට ගෙනාවොත් එහෙම මේ සටහන ටිකක් වෙනම අඳින්නට ඕන. උපාදිනෝ ධම්මා කියන එක මම විස්තර කරනවා ඉදිරි පාඩම් දෙක කීපයක් ඇතුළත. උපාදිනෝ ධම්මා කියලා කියන මම මේක නිර්වචනය කියලා යන්නම් ඉස්සරහට. කර්මයක් විපාක දෙන්නට සූදානම් වෙනකොට ඒකට කියනවා කර්මයකට අවකාශ ලැබුණා කියලා.
මම ඉදිරියේ තියෙන එකක් මේ කියන්නේ. කර්මයකට අවකාශ ලැබුණා කියලා. කර්මයක් කළ පමණින් දැන් කර්මයේ ශක්තිය රැස් වුණ පමණින් කර්මයකට බෑ ඔහේ විපාක දෙන්න. ඒකට අවකාශ ලැබෙන්නට ඕනේ. සුදුසු පරිසරයක් සකස් වෙන්නට ඕනේ. කර්මයේ විපාක දෙන්නේ හේතු සකස් වෙනකොට. ඒ හේතු සකස් වෙන වෙලාවට ඒ කර්මයට කියනවා ලද්දෝකාශ කර්මයක් කියලා. අවකාශ ලැබපු කර්මයක්. ලද්දෝකාශ කර්මයක්. එහෙම නැත්නම් ඕකාශගත කර්මය කියලා කියනවා. ලද්දෝකාශ කර්මය, ඕකාශගත කර්මය. ඒ ලද්දෝකාශ කර්මයක එහෙම නැත්නම් ඕකාශගත කර්මයක විපාකය දැන් කර්මය එළඹිලා ඉවරයි තාම විපාකය ලැබිලා නැහැ. ලද්දෝකාශ කර්මයක් ඕකාශගත කර්මයකට හොඳ උදාහරණයක් තමයි පින්වතුනි ස්වාමීන් වහන්සේලා මේ මොනවාද මරණාසන්නයේදී මියන්න යනකොට කර්ම නිමිති ගති නිමිති පහළ වෙනවා. අපි කියනවා අහවල් භවයේ උපදින්නට දැන් නියමිතයි කියලා. හැබැයි අපි ඉපදිලා ඉවරද? ඉපදිලාද තාම? නෑ තාම මේ භවයේ උපදින්නට නියමිතයි. එතකොට උපදින්නට නියමිත විපාකස්කන්ධයෝ කර්මජ රූපයෝ ඊළඟ භවයේ උපදින්නට නියමිත විපාකස්කන්ධයෝ කර්මජ රූපයෝ තාම ඉපදිලා නැහැ. හැබැයි මේ කර්මය අවකාශ ලැබලා තියෙන්නේ විපාකයක් ලබා දෙන්නට. මම මේක විදීර්ඝ විස්තර කරනවා මේ පාඩමට. හරිනේ? එතකොට ඒ විපාකස්කන්ධයෝ කර්මජ රූපයෝ කියනවා ඒවට කියනවා උපාදිනෝ ධම්මා කියලා. ඒවට කියනවා උපාදිනෝ ධම්මා. ඒක තමයි හතරවෙනි කොටස මේ පරමත්ත කතාවේදී නේ. ඒක පේන්නේ නේ. උපාදිනෝ ධම්මා. උපාදිනෝ ධම්මා යනු අවකාශ ලැබූ කර්මයක පහළ වෙන්නට ඇති කර්මජ රූප සහ විපාක චිත්තචෛතසික ධර්ම. මේක ධම්ම සංගණී ඉගෙන ගත්තා ඉගෙන ගන්නවා තිකමාතිකාවලදී උපාදිනෝ ධම්මා උප්පන්නා ධම්මා අනුප්පන්නා ධම්මා උපාදිනෝ ධම්මා. ඒකේ ලිංගාර්ථ ඒ කියන්නේ වචනේ තමයි පාලි වචනේ උපාදී කියන. උපාදිනෝ කියන්නේ බහුවචන පදයක්. මේක සාමාන්‍යයෙන් අටුවා විස්තර කරන්නේ සියලු කර්ම වලට මේක ගන්න අවකාශ ලැබූ කර්ම වල විපාක දෙන්නට තියෙන ස්කන්ධයන්ට තමයි උපාදිනෝ ධම්මා කියලා කියන්නේ. ඒක විශේෂ අවස්ථාවක්. ඒක අපි මේ chart එකට ගත්තේ නැහැ. ඒකත් වැටෙන්නේ සංකත පරමාර්ථ කියන. දැන් ඔන්න අපි දැන් මාතෘකාව කරනවා. මම මේ එදා කියපු ටික තමයි දැන් ටිකක් මතක් කිරීමක් ලෙස සිද්ධ කරේ. දැන් අපි එනවා පරමාර්ථ කියන මාතෘකාවට. ඉස්සලා මේ හැඳින්වීම තමයි අපි ගත්තේ. ගිය පාරත් මේ කතා කරා. පරමාර්ථ කියන එකේදී පරමාර්ථ කියන එකේ තේරුම තමයි මම වචනාර්ථයට නෙමෙයි යන්නේ විද්‍යමාන වෙන ධර්මයෝ විද්‍යමාන වෙන ස්වභාවයන්ගේ ඒ විද්‍යමාන බව විද්‍යමාන ගතිය තමයි පරමාර්ථ කියලා කියන්නේ. විද්‍යමාන ස්වභාවයක විද්‍යමාන ගතියට තමයි පරමාර්ථ කියලා කියන්නේ. විද්‍යමාන ස්වභාව දෙකක් තියෙනවා. ඒක මම තව මාඩක් කීපයකදී කතා කරනවා. විද්‍යමාන කියලා කියනකොට ඒකේ අර්ථ නිරූපණ දෙකක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් එහෙම ස්වභාව ලක්ෂණයක් පැවතීම විද්‍යමාන බවක්. උපාදටිති භංග කියන අවස්ථා තුනෙන් එකකට හෝ පැමිණ තිබීම විද්‍යමාන බවක්. හරිනේ? ස්වභාව ලක්ෂණයක් පැවතීම විද්‍යමාන බවක්. උපාදටිති භංග කියන ලක්ෂණ අතර එකට පැමිණීම විද්‍යමාන බවක්. දැන් මම මෙතන අවධානය දෙන්නේ මෙතනදී වැඩිපුර අවධානය මේ අවස්ථා දෙකම පිට කතා කරන්න පුළුවන්. කොහොම හරි මේ මෙතන අපි කතා කරන්නේ එසේ විද්‍යමාන ඒ කියන්නේ උපාදිතී භංග කියන අවස්ථාවකට පැමිණියා හෝ ස්වභාව ලක්ෂණයකින් යුතු බව කියන මේ කෝර හෝ ක්‍රමයකින් විද්‍යමාන ධර්මයකට විද්‍යමාන කියලා කියන්නේ පවතින ධර්මයක තියෙන පවතින භවට තමයි අපි පරමාර්ථ කියලා කියන්නේ. ඒක විශේෂණ පදයක් ලෙස අපි විදුලා දෙනවා. පරමත්ත කියලා කියන්නේ පවතින ධර්මයක විද්‍යමාන ස්වභාවයට. පවතින ධර්මයක විද්‍යමාන ස්වභාවයට තමයි පරමත්ත කියලා කියන්නේ. විද්‍යමාන ස්වභාවයට. එතකොට ඊළඟ දේ තමයි මේ පරමාර්ථ ධර්මයෝ තේරවාද ශාසනයේ කතා කරන පරමාර්ථ ධර්ම කියන වචන වලින් පරමාර්ථ ස්වභාවය. සමහර ඒවා ධර්ම ලෙස පවතිනවා. සමහර ඒවා ඒකේ පරමාර්ථවල සමහර ඒවා අපිට කෙලින්ම ඔබ්සර්ව් කරන්න පුළුවන්. කෙලින්ම ඒවා දැක ගන්නට පුළුවන්, දැන ගන්නට පුළුවන් චිත්තචෛසික රූප වගේ දේවල්. සමහර දේවල් අපි තේරුම් ගන්න අනුමාන වශයෙන්. අනුසේ වගේ දේවල් තේරුම් ගන්න අනුමාන වශයෙන්. සමහර දේවල් වලට සමහර අවස්ථාවලට අපිපත් වෙනවා. සමහර ඒවට කියන මේ අවස්ථා කියලා. සමහර පරමාර්ථ ස්වභාවයටපත් වෙන්නට ඕන. සමහර පරමාර්ථ ස්වභාවය දැන ගන්නට ඕන. සමහර පරමාර්ථ ස්වභාවය අනුමාන වශයෙන් දැන ගැනීම සිද්ධ කරනවා.
ඒ නිසා ඒකේ තියෙනවා ඒ පරමාර්ථ ස්වභාවයන්ගේ හැටි. ඒවා අපි ඉදිරියේදී හිමින්සරේ කතා කරනවා. නිර්වචනය තමයි පරමාර්ථ කියලා කියන්නේ විද්‍යමාන ඇති ධර්මයන්ගේ විද්‍යමාන ස්වභාවයට තමයි පරමාර්ථ ස්වභාවය කියලා අපි කියන්නේ. ඊළඟට ථේරවාද ශාසනයේ කතා කරන පරමාර්ථ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් ස්වභාවය. තේරුම් ගන්න පුළුවන් නුවණින් වටහා ගන්නට පුළුවන් අනුමාන කළ හැකි ධර්ම. දැන් ඔය සමහර ඔය පරමාර්ථ කියන කතාව වෙනකොට සමහර දාර්ශනික න්‍යායවල තිබිලා තියෙනවා. ඒවල පරමාර්ථය හඳුන්වන්නේ අපිට කිසිවිටකවත් දැනගත නොහැකි. දැන් ඔය ග්‍රීක දාර්ශනිකයෙක් හිටියා ඇනෙක්සිමෙන්ඩර් කියලා. එතුමා කියන විදිහට ලෝකයේ සියල්ල නිර්මාණය වෙලා තියෙන එක්තරා අමුතුම ද්‍රව්‍යයකින් ඒකට කියනවා ඇපෙයිරොන් කියලා. ඒ ඇපෙයිරොන් කියන එක අපිට දැනගන්නට බෑ කිසිම කෙනෙක්ට. කිසිම ආකාරයකින් දැනගත නොහැකි අමුතුම ස්වභාවයක් හටගෙන තියෙන ලෝකේ. සවිඥානික අවිඥානික සියල්ල. එතකොට සමහරලාට අපි පරමාර්ථ ධර්ම වලින් මේව හැදිලා තියෙනවා පරමාර්ථ ස්වභාව වලින් ලෝකේ හැදිලා තියෙනවා කියලා කියනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ථේරවාද ශාසනයත් කතා කරන්නේ මේ සාමාන්‍යයෙන් අපිට දත නොහැකි දැනගත නොහැකි දේවල් ගැනද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ පරමාර්ථයේ සැඟවී ඇත. නේද? පරමාර්ථයේ ප්‍රකට නැත. මේ වාක්‍ය අපි කියනවනේ. ඒ වාක්‍ය අපි කිව්වට ඒ ඇත්තටම පරමාර්ථය තමයි ලෝකයේ ප්‍රකට. පරමාර්ථය ලෝකයේ තියෙන උදාහරණයකට ඒක මම සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගත්ත අය සාමාන්‍යයෙන් මෙයා කරලා ඇති. දැන් අපි කියනවා පරමාර්ථයේ සැඟවී ඇත කියලා. නේද? පරමාර්ථයේ සැඟවී ඇත, ප්‍රඥප්තියෙන් සැඟවී ඇත. නමුත් ඒක සිද්ධ වෙන හැටි මෙහෙමයි. ඇත්තටම අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් කටයුතු කරනකොට, දකින්නකොට, ඇහෙනකොට අපිට ඉස්සල්ලාම වැටහෙන්නේ පරමාර්ථය. ඉස්සල්ලාම වැටහෙන්නේ පරමාර්ථය. ඒක උදාහරණයකට අපි ඇස් දෙකෙන් රූපයක් දකින්නකොට ඉස්සල්ලාම දකින්නේ වර්ණ රූපෙන්නේ. වර්ණ රූපේ පරමාර්ථයද නැද්ද? වර්ණ රූපේ පරමාර්ථයක්. නේද? වර්ණ රූපේ පරමාර්ථය. ඊළඟට මොකද කරන්නේ? අපේ හුරුව නිසා අපි ඒක පුද්ගලයෙක් සත්වයක් ලෙස ප්‍රඥප්තියක් හිතෙන් ගොඩනගා ගන්න. ඊළඟට ප්‍රඥප්තිය. හරිනේ ප්‍රඥප්තිය. අපි දැන් ඒක ඉබේ සිද්ධ වෙන දෙයක් අපේ මනසට. දැන් ප්‍රඥප්තිය නැවත පරමාර්ථයට යන්න ඕන නම් අපි මේ ප්‍රඥප්තිය බිඳලා කඩලා හිතෙන් නැවත පරමාර්ථයට පැමිණිය යුතුයි. අපේ සමහර අභිධර්ම පොත්වල පිංගුතුන් ඉගෙන ගත්තී සාහනසල ඉගෙනගෙන ඇති පරමාර්ථයේ ප්‍රඥප්තියෙන් වැසී යත කියලා. නේද? පරමාර්ථයේ ප්‍රඥප්තියෙන් වැසී යත කියලා කියන්නේ ඒ ආචාර්යව අදහස් කරන්නේ මෙන්න මේ සම්බන්ධය නිසා. පරමාර්ථය මතු කරගන්න නම් ප්‍රඥප්තිය බිඳෙන්නට ඕනේ. නමුත් අභිධර්ම ක්‍රමයේ හැටියට ථේරවාද ශාසනයේ හැටියට ඉස්සල්ලාම ප්‍රකට වෙන්නේ පරමාර්ථය. ඊට පස්සේ චිත්ත වීති කීපයකින් සිත් කීපයකින් අපි ප්‍රඥප්තියක් හිතෙන් ගොඩනගා ගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් හිතාගන්න ශබ්දයක් ඇහෙනකොට සෝත විඥාණයට පඤ්ඤාත්ති අරමුණු කරන්න බෑ. ශබ්ද රූපේ අරමුණු වෙන එක පරමාර්ථ ධර්මයක්. ඊට පස්සේ අහවල් කෙනාගේ ශබ්දය කියලා අපි හිතින් ගොඩනගා ගන්නවා. ඒක තුළ අපි ජීවත් වෙනවා ඊට පස්සේ. ඒ නිසා තමයි කියන්නේ ඒක කඩන්නට ඕනේ නැවත පරමාර්ථයට එන්නට. ඒ නිසා තමයි අපි අභිධර්ම පොත්වල දකින්නේ පරමාර්ථයේ ප්‍රඥප්තියෙන් වැසී ඇත පරමාර්ථය මතු කරගන්න ප්‍රඥප්තිය බිනින්නට කියලා. නමුත් ස්වභාවික ක්‍රියාවලදී අපි අභිධර්මයේ ගැඹුරට ඉගෙනගෙන යනකොට ප්‍රකට වෙනවා ඉස්සල්ලාම අපිට සංවේදී වෙන්නේ පරමාර්ථය. ඒක ස්ථිරසංකත සතාට පවා. රූපයක් දකිනකොට වර්ණ රූපය ප්‍රකට වෙන්නේ. සද්දයක් ඇහෙනකොට ශබ්ද රූපය ප්‍රකට වෙන්නේ. ඒ සතාට ගැහුවොත් එහෙම ඒ පද ගතිය පටවි ධාතුව දැනෙන්නේ. ඒ සතාට වේදනාවක් දැනෙනවා දුක්ඛ වේදනාව. ඊට පස්සේ ඒ සතා මොකක් හරි අදහසක් ගොඩනගා ගන්නවා ඇති කෙලෙස් අදහසක්. නමුත් ඒ සෑම ඉන්ද්‍රියකටම පරමාර්ථය කියන එක පහසුවෙන්ම ගෝචර වෙනවා. නමුත් ඒක වැඩ කරනකොට අපි හිතෙන් ප්‍රඥප්තියක් ගොඩනගාගෙන පස්සේ ඒක සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ එදිනෙදා කටයුතු කරනකොට ප්‍රඥප්තිය කටයුතු කරන නිසා තමයි ඒක බිඳලා පරමාර්ථයට එන්න කියලා ආචාර්යවරු කියලා තියෙන්නේ. එහෙම නැතුව පරමාර්ථය කියන එක සැඟවිච්ච දෙයක් නෙවෙයි පින්වතුනි. පරමාර්ථය තමයි ලෝකයේ ප්‍රකට දෙය. පරමාර්ථය තමයි ලෝකයේ දකින්නට තියෙන දෙය. වර්ණය කියන්නේ පරමාර්ථයක්. ශබ්දය කියන්නේ පරමාර්ථයක් අපේ ශාසනයේ හැටියට. ඒ නිසා මේ පරමාර්ථය යනු අමුතුවෙන් මහා ලොකුවට සැඟවිච්ච දෙයක් එහෙම නෙවෙයි. අපේ හිතෙන් තමයි අපි ඒක සංගව ගන්නෙ. පරමාර්ථය මතුවෙනවා ඉස්සෙල්ලාම ස්වභාවයෙන්ම අපි හිතෙන් පඤ්ඤාත්තියක් ගොඩනගා ගන්නවා. ඉතින් අපිට ආපහු ඒක හවුස්සල තමයි පරමාර්ථයට එන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. හරිනේ? වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා විදර්ශනා භාවනාව කරගෙන යනකොට දිගටම සමහරලාට මේ පරමාර්ථයේම ජීවත් වෙන්න පටන් ගත්තොත් මේ ප්‍රඥප්තිය එන්නේ නැතුව පරමාර්ථ කියන විදිහටම දිගටම චිත්ත වීති පවත්වන්නට පුළුවන්. ඔය මහා සී කියන ස්වාමීන් වහන්සේ මහා සී භාවනා ක්‍රමයේ ලෝකෙට හඳුන්වා දීපු උන්වහන්සේ ඔක විස්තර කරනවා. උග්‍ර විපස්සනා යෝගියාට ඒ පරමාර්ථයේම දිගටම ඉන්න හැකියාව
ලැබෙනවා. ඉතින් ඒ නිසා මට කියන්න ඕනේ පරමාර්ථ තේරවාද ශාසනයේ පරමාර්ථය කියලා කියන්නේ සංගවිච්ච අමුතු හොයාගන්න දැනගන්න බැරි දෙයක් නෙවෙයි ප්‍රකට වෙච්ච දෙයක්. පළවෙනි කරුණ තමයි කිය පරමාර්ථ කියන්නේ ලෝකේ විද්‍යමාන දේවල්. ඒ විද්‍යමාන දේවල් වල විද්‍යමාන ස්වභාවයට කිව්වා පරමාර්ථ කියලා වචනේ අර්ථය. ඊළඟට ඒ පරමාර්ථයෝ සංගවිච්ච දේවල් නෙවෙයි. ඒවා සමහර ඒ පරමාර්ථයන්ගේ සමහර ඒවා අපි ප්‍රත්‍යක්ෂව දැනගන්නවා, සමහර ඒවා අනුමාන කරලා දැනගන්නවා, සමහර ඒවාට පත් වෙනවා. ඔව් සමහර ඒවා අපි මේ අනුමාන වශයෙන් දැනගන්නේ. හරිනේ? ඒක සමහර පරමාර්ථ පරමාර්ථ අප්‍රහීන වශයෙන් පවතින. ඒ වගේ අපිට මේක නානා පැති වලින් විස්තර කරගන්න පුළුවන්. ඊළඟට සමහර මේ පරමාර්ථයෝ සියල්ලක්ම සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒවා වැහිච්ච අර හැඟවිච්ච මහා අద్භූත දේවල් නම් නෙවෙයි මේ පරමාර්ථය කියන්නේ. ඊළඟට පරමාර්ථයක්ද නැද්ද යමක් පරමාර්ථයක්ද නැද්ද කියන එක තෝරගන්න අපේ තේරවාද ශාසනයේ ක්‍රමවේද හතරක් තියෙනවා. ක්‍රමවේද හතරක්. ඒ ක්‍රමවේද හතර තමයි අද මාතෘකාව අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්. මෙතන දුර කමන්නේ. පළවෙනි එක තමයි පරිඤ්ඤා කෘත්‍ය. පරිඤ්ඤා කෘත්‍ය. පරිඤ්ඤා කෘත්‍ය. පරිඤ්ඤා කෘත්‍ය කියලා කියන්නේ යම් කිසි ධර්මයක් විමසගෙන යනකොට යම් කිසි ධර්මයක ලක්ෂණ ප්‍රකට වෙනවා නම් ලක්ෂණ වශයෙන් දැනගත හැකි නම් හරි රතේ තියෙන රේඛා වගේ දකින්න වගේ ලක්ෂණ වශයෙන් දැනගත හැකි නම් ඒ ධර්මය පරිඤ්ඤා කෘත්‍යයට ගෝචරයි කියලා අපි කියනවා. පරිඤ්ඤා කෘත්‍යයට බහාලන්නට පුළුවන්. පරිඤ්ඤා කෘත්‍යයට ගැලපෙනවා කියලා කියනවා. හරිනේ? ඒ කියන්නේ උදාහරණයකට අපි ගත්තොත් මිනිස්සයා කියන එක හිතන්නේ. දැන් මේ මිනිස්සයා කියන එක අපි මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්නේ. මිනිස්සයා කියලා කියන්නේ දෙතිස් කුණපයක එකතුවක් සහ වැඩ කරන ඇතුලේ වැඩ කරනවා සිතක් කියලා එකක්. මේකනේ පරමාර්ථ මේ මිනිස්සෙක් කියලා අපි අදහස් කරන්නේ. ගමන් කරන්න පුළුවන්, කන්න බොන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන් යමක්කමත් තේරෙන කෙනෙක් තමයි මිනිස්සෙක් කියලා කියන්නේ. හැබැයි මේ මිනිස්සයා අපි හොයන්නට ගියොත් එහෙම කොහෙද මේ මිනිස්සයා ඉන්නේ කියලා. මිනිස්සයාගේ ශරීරය අපි වාගෙන බැලුවම අපිට හම්බ වෙනවා කුණප කොටස් 32ක්. මේ කොටස් 32කින් කවර කොටසකටද මිනිස්සයා කියන්න පුළුවන් කියලා ඇහුවොත් අපිට කියන්න බෑනේ එකම කොටසක්වත්. කෙස් වලට මිනිස්සයා කිව්වොත් එහෙම කොණ්ඩේ කපනකොට මිනිස්සයා වැටෙනවා. ලොම් කැවලට මිනිස්සයා කිව්වොත් එහෙම රවුල කපනකොට මිනිස්සයා ගැලවෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒක අඩුම තරමේ හෘදය වස්තුවටත් මිනිස්සයා කියන්නේ අපි සුදුසු නැහැ මම කියලා කියන්නේ නැහැ නේ. හෘදය වස්තුව දැන් දොස්තර කෙනෙක් කියම දන්නවා. මේ දේ පරීක්ෂා කරනකොට ඒ හෘදය වස්තුව කියන තවත් අවයවයක්. ඒකට මිනිස්සයා කියන්නේ අපිට කිසිම අයිතියක් නැහැ. මොලේටවත් මිනිස්සයා කියන්නට අපිට අයිතියක් නැහැ. එහෙමනම් මේ එකදු අවයවයක්වත් මිනිස්සයා නොවන මනුස්ස නොවන මේ අවයව සමූහය එකතු වුණා කියලා මිනිස්සෙක් නිර්මාණය වුණා යයි නොකිය යුතුයි. ඒක නුවණට ගැළපෙන දෙයක් නෙවෙයි. ඒ අවයව ගොඩ මිනිස්සයා වෙන්නේ නැහැ. අවයව ගොඩ මිනිස්සයා වුණොත් එහෙම අවයව කොහොම එකතු කරත් මිනිස්සෙක් හදෙනවා. ඒකයි උදාහරණ හිතන්න ඔළුව පල්ලෙහාට දාලා කකුල් දෙක උඩට දාලා අත් දෙක මැදින් ආපු කෙනෙක් ආවල අපි කියන්නේ මිනිස්සෙක් කියලා විකෘති රූපයක් වෙනවා නේද? ඒතර මිනිස්සයා යනු මේ ශරීර අවයව ටික යම් ක්‍රමයකට අවකාශයේ සකස් වුණාම අපි හිතෙන් ගොඩනගාගත් අදහසක් විතරයි. එහෙම නැතුව අවයව ගොඩ මිනිස්සෙක් වෙන්නේ නැහැ. අවයව ගොඩ වෙන ක්‍රමයකට තිබ්බොත් එහෙම ඒත් මිනිස්සෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලුවොත් එහම අභ්‍යන්තරයේ තියෙන එක සිතක් සිතනවා කියලා අපි කියනවා. සිත කියන එක අපි සාමාන්‍යයෙන් ගන්නේ ක්‍රියාවක් කියලා අරමුණු දැනගැනීමේ ක්‍රියාවක් ලෙස. ඒක භෞතික ක්‍රියාවක් නෙවෙයි ථේරවාද ශාස්ත්‍රය. කරන්න ගියොත් එහම ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. ඒක මේ බටහිර විද්‍යාඥයන් අතර පවා විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා ඒක සම්බන්ධයෙන්. ඒවා අපි චිත්තය කියන මාතෘකාවටදී කතා කරනවා. ඉතින් මොනවද සිත කියන එක ගත්තොත් එහෙම සිත කියන අපි දන්නවා අපිට සතුට උපදිනවා, දුක උපදිනවා, සැකේ උපදිනවානේ, ශ්‍රද්ධාව උපදිනවා. එක එක වෙලාවට මේක වෙනස් වෙනවා. එතකොට මේ එකදු සිතකටවත් මම යයි කියන්න පුළුවන්ද? දැන් උදාහරණයකට අපිට හොඳටම කේන්ති ගිය වෙලාවක මම කියලා කිව්වොත් මම කියන්නේ මහා නපුරු දරුණු කෙනෙක් වෙනවා. අපි එහෙම පිළිගන්න කැමති නැහැ. මෛත්‍රී තියෙන වෙලාවක හරි ඒ හිතට මම කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ පුදුම හොඳ මෛත්‍රී සාගත කරුණාවන්ත ශාන්ත දාන්ත මිනිස්සෙක් වෙනවා. ඒකට අපි එකඟ නැහැ. අපි මම කියලා කියන්නේ කේන්තිත් වෙනවා වෙලාවකට. හොඳත් වෙනවා නේද? එහෙම සාමාන්‍යයෙන් ඒ වගේ ඊට පස්සේ මෛත්‍රී කරන, දන් දෙන, නිදිමත එන, ඒ වගේ ඔක්කොම එකතු කරලා තමයි මිනිස්සයා මම කියලා අපි අදහස ගොඩනගාගෙන ඉන්නේ. මේ සියල්ලම එකතුවක් ලෙස. නමුත් මේ වෙන වෙනම ධර්ම ගත්ත වෙලාවට අපිට තේරෙනවා මේක හිතකටවත් මම කියන්නට සුදුසු නැහැ. මම කියන්නට සුදුසු නැහැ. ඒකද අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සිත කියලා කියන්නේ හරියට දැන් ටීවී එක එහෙම්ම තියෙනවා රූපරාමු මාරු වෙනවා වගේ සිත කියන එක තිබිලා එක එක අරමුණු ගන්නවා නෙවෙයි ධර්මයේ හැටියට.
සිත කියලා කියන්නේම ක්‍රියාවක්. ඒක හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක අපිට මනස නිරීක්ෂණය කරනකොට භාවනාවේදී අපිට තේරෙනවා සිත කියන එක සම්පූර්ණයෙන් නැති වෙනවා. අලුතෙන් හට ගන්න දෙයක්. ඒ නිසා මේ සිත කියන එක ගත්තත් වෙන වෙනම ධර්මය මම නෙවෙයි. ඒ චිත්ත පරම්පරාවටත් මමයි කියනට සුදුසු නෑ. මිනිස්සයයි කියනට සුදුසු නෑ. ඒ නිසා මනුස්ස කියන දෙය විමසගෙන යනකොට අපිට නැති වෙනවා. අහවල් ගුණය තමයි මනුස්ස භාවයේ මනුස්ස කියලා වෙන්නේ. ඒ නිසා මේ මනුස්ස කියන භාවයේ පරිඥා කෘත්‍යයට ගෝචර නැහැ. අපි ගත්තොත් එහෙම මේක බෙදාගෙන යනකොට රූපේ බෙදාගෙන යනකොට අපිට හම් වෙනවා තද ගතිය කියලා ස්වභාවයක්. ඒක රූපය කඩාගෙන යනකොට ඒක අපි රූප පාඩමේ විශේෂයෙන් කතා කරනවා. ඊළඟ පාඩමෙත් අපි ඒක විශේෂයෙන් කතා කරනවා. ඒ කඩාගෙන යනකොට අපිට හම් වෙනවා තද ගතිය කියලා ස්වභාවයක්. එක ද්‍රව්‍යවල. ඒ තද ගතිය කියන එක තද ගතියක්. ඒක කඩන්නට පුළුවන් එකක් නෙවෙයි. අපි ඒක රූප කලාපයේ දක්වා ක්‍රමානුකූලව විස්තර කරන්න ඕනේ. මම දැඩි කෙටියෙන් කිව්වොත් එහෙම තද ගතිය කියන එක කඩන්න බෑ. ශරීරය කියන අදහස අපිට කොටස් වලට වෙන් කර හැකියි. මේසය කියන එක කොටස් වලට වෙන් කරාම මේසය නැති වෙනවා. නැවත එකතු කරාම මේසය කියන අදහසක් අපිට පැන වෙනවා. හරිනේ? එතකොට මේසය සකස් වුණා නෙවෙයි මේසය කියලා අපි හිතෙන් හදා ගන්නවා, ගොඩනගා ගන්නවා. ඒ කොටස් ටික එකතු කරාම. ඒ කොටස් ටික වෙන ක්‍රමයකට ගොත් පුටුව කියලා කියනවා. නේද? එතකොට ඒ නිසා තද ගතිය කියන එක එහෙම කඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ගති ස්වභාවයක්. ඒ වගේ විමසගෙන ගියාම යම් කිසි ලක්ෂණයක් ධර්මයක් ප්‍රකට වේ නම් ස්වභාව ලක්ෂණයක් දැනගත හැකි නම් ඒ ධර්මය පරිඥා කෘත්‍යයට ගෝචරයි. ඒකයි මම ඉස්සෙල්ලාම කිව්වේ ස්වභාව ලක්ෂණයක් සහිත ධර්මයක් පරිඥා කෘත්‍යයට ගෝචරයි කියලා අපි දේශුම් ගන්නවා. තේරුම් ගන්න. ස්වභාව පරිඥා කෘත්‍යයට ගෝචරයි කියන එක අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒ වගේම මේ පරිඥා කෘත්‍ය ඊළඟට අපි එනවා ඊට පස්සේ තව කෘත්‍යයක් තියෙනවා භාවනා කෘත්‍ය. තම අපිට හොඳට බලන්න බෝඩ් එකේදී පරිඥා කෘත්‍යය ගත්තම නාම රූප ධර්මය පරිඥා කරත හැකි. දැන් අපි කියන්නේ රූපය කියලා සතර මහා ධාතුනේ. අපි දැන් කෙටියෙන් කිව්වොත් එහෙම අපි ඉදිරියේ විස්තර කරගමු. සතර මහා ධාතු රූපේ චිත්තචෛසික ධර්මය නාමය කියලා කිව්වා නේද? චිත්තය කියලා කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවයෙන් අනිත් අරමුණින් වෙන් කළ අරමුණක් ගන්න ස්වභාවයෙන්. එතකොට ඒ ලක්ෂණය අපිට ආපහු කඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බෙදා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හැම සිතකටම පොදු වෙච්ච ගති ස්වභාවය. මොකක් හරි අරමුණක් හිතුවත් ඒ අරමුණ අපි අනිත් අරමුණින් වෙන් කළා ඒකට ફોકસ කරපු. එහෙම නැත්නම් ඒකට අවධානය දීපු ගතියක් තියෙනවා. ඒ නිසා සිත කියන ලක්ෂණය කඩන්න පුළුවන් එකක් නෙවෙයි තවදුරටත් ඉදිරියට. ඒ නිසා ඒ චිත්තචෛතය ලෝභය කියන එක ඇලීම, ද්වේෂය කියන එක ගැටීම. මේවා ආයේ බෙදන්න බෑ, කඩන්න බෑ කොටස් වලට. ඒ නිසා ඒ ගති ස්වභාව සියල්ලක්ම සතර මහා ධාතු චිත්තචෛසික ධර්මයෝ ලක්ෂණ වශයෙන් තේරුම් ගත හැකි. ඒ නිසා ඒවා පරිඥා කෘත්‍යයට ගෝචරයි කියලා අපි කියනවා. පරිඥා කෘත්‍යයට ඒවා ගෝචරයි. පරිඥා කෘත්‍යයට ඒවා ගැලපෙනවා. ඊළඟට භාවනා කෘත්‍ය කියලා කියන්නේ මේ භාවනා කෘත්‍ය සාමාන්‍යයෙන් අපි ගන්නේ කුසල ධර්ම අරමුණු කරගෙන. ඒක ඕනම දෙයකට අකුසල ධර්ම වලටත් ගන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපේ ශාසනයේ භාවනාව තියෙන කුසල ධර්ම සම්බන්ධ. භාවනාව කියන එකේ තේරුම තමයි භාවනා කෘත්‍යයට ගෝචර වෙනවා කියන එකේ තේරුම තමයි යම් කිසි ධර්මයක් නැවත ප්‍රගුණ කරනකොට එහි තිබෙන ගුණාත්මක භාවයේ එහි තිබෙන හැකියාව වර්ධනය වෙවි පහළ වෙනවා නම් අපි යම් කිසි ආනාපානසති අරමුණක් කෙරෙහි නැවත විනාඩි ගණන් පැය ගණන් යොමු කරනකොට දවසින් දවස කරනකොට අපිට තේරෙනවා මේක එන්න ඒ හැකියාව වැඩි වෙනවා දවසින් දවස. සමහර දවස්වලට උඩපල්ල යන අවස්ථා තියෙන්න පුළුවන් එක හේතු සාධක මත. නමුත් අපි එක දිගට කරන් යනකොට මාසයක් හමාරක් යනකොට අපිට තේරෙනවා යම් කිසි ප්‍රගුණ මොකද අපි කියන්නේ දියුණුවක් එහෙම නැත්නම් ප්‍රෝග්‍රස් එකක් අපිට තේරෙන්න පටන් ගන්නවා. එතකොට යම් කිසි ධර්ම සමූහයක් මෙහෙම දිගින් දිගට දියුණු වෙනවා නම් කාලයක් වඩනකොට දියුණු වෙනවා කියන එකෙන්ම කියවෙනවා නේද මේ ධර්මයේ විද්‍යමානයි කියන්නේ. නේද? ඒ කියන්නේ ඒ දියුණුවට පෙන්වන්න පුළුවන් අපිට මෙහෙම කරොත් තමයි මේ දියුණුව වෙන්නේ. මේ වගේ දේවල් කරොත් පිරිහෙනවා. ඒ නිසා අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ දියුණු වෙනවා නම් යම් ධර්මයක් පරම්පරාව වශයෙන් වඩනකොට පස්සේ ධර්මිය දියුණු වෙලා තියෙනවා නම් එතන ඒ ධර්මය විද්‍යමාන විය යුතුයි. පරිඥා කෘත්‍යයෙන් කරේ ඒකේ ලක්ෂණය තේරුම් ගන්න එක ලක්ෂණයක් තියෙනවා කියන්නේ විද්‍යමාන. ඒ වගේම යම් ධර්මයක් නැවත වඩලා දියුණු කරගන්න පුළුවන් නම් එතනක් තියෙනවා ඒ ධර්මය විද්‍යමාන විය යුතුයි. එහෙම නැත්නම් ඒක වර්ධනය කරගන්නට හැකියාවක් නැහැ. ඒක වර්ධනය කරගන්නට හැකියාවක් නැහැ. අයිසෝ වර්ධනය කරගන්නට හැකියාවක් නැහැ.
එතකොට ඒ නිසා භාවනා කෘත්‍යයට යමක් ගෝචර නම් ඒ ධර්මය භාවනා කෘත්‍යයට යමක් ගෝචර නම් ඒ ධර්මය කලින්ම විද්‍යමාන ධර්මයක් විය යුතුයි. ඊළඟට ප්‍රහාණ. ඒ කියන්නේ ප්‍රහාණ. ඊළඟ තියෙන ප්‍රහාණ. තුන්වෙනි කෘත්‍යය තමයි ප්‍රහාණ. ප්‍රහාණ කෘත්‍ය කියලා කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම ඇති කරලා යම් ධර්මයක් නැති කිරීම. යම් ධර්මයක් යටපත් කිරීම. යම් ධර්මයක් දුරු කිරීම. ප්‍රතිපක්ෂ ධර්ම ඇති කරලා යම් ධර්මයක් යටපත් කිරීම දුරු කිරීම. ඒක ප්‍රහාණය කියලා කියනවා. දැන් අපි දන්නවා උදාහරණයකට දැන් මේ උපදින්නට තියෙන ධර්මයෝ මේ උපදින්නට තියෙන ධර්මයන්ගෙන් දුකෙන් මිදෙන්නට ඕන නම් අපි මොකද්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ කෙලෙස් ටික ප්‍රහාණය කළ යුතුයි. කෙලෙස් ටික ප්‍රහාණය කරන්නට නම් ඒ කෙලෙස් ධර්මියෝ විද්‍යමාන වෙන්න එපා. නැති දෙයක් ප්‍රහාණය කරන්න බෑනේ. නැති දෙයක් ප්‍රහාණය කරන්න බෑ. යමක් ප්‍රහාණය කරනවා කියන එකෙන්ම කියනවා ඒ ධර්මයේ තියෙනවා. නැති ප්‍රහාණය කරන්න තේරුම් නැහැ නේ. ඒ ධර්මයේ ප්‍රහාණය කරන්න තේරුම් නැහැ. ඒ නිසා යමක් ප්‍රහාණයට හසු වෙනවා නම් ප්‍රහාණය කළ හැකි නම් පහතබ්බ නම් ඒ ධර්මය විද්‍යමාන ධර්මයක්. ඒ නිසා මේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්මාදී වූ ධර්මයෝ විද්‍යමාන ධර්ම. කොහොමද ප්‍රහාණය සිද්ධ කරන්නේ? ප්‍රහාණ වර්ග කීපයක් තියෙනවා. ඒකයි ප්‍රහාණය කියන මාතෘකාව වෙනම කතා කරන්න ඕනේ. කර්ම ප්‍රහාණය එකක්. කිලේශ ප්‍රහාණය එකක්. කුසල ධර්ම ප්‍රහාණය කරන අවස්ථාවේ ධානය වලින් එහෙම කරන්නේ මොකද? විතර්කය කියන කුසල ධර්මයේ ප්‍රහාණය කරනවානේ විතිය ධානයේදී. එතකොට මේ වගේ ප්‍රහාණ වර්ග කීපයක් තියෙනවා. අකුසල නොවන ප්‍රහාණක් තියෙනවා. රූප ප්‍රහාණය ගැන ශාසනය කතා කරලා තිනවා. ඒවා අපි අර ද්විතීයක වශයෙන් කතා කරන දේවල්. ඒකාන්ත ඒ කියන්නේ මූලික වශයෙන් කතා කරන ප්‍රහාණය හම්බ වෙන්නේ අකුසල ධර්ම ප්‍රහාණය. අකුසල ධර්මයේ ධම්මචක්කප්පවත්තන දේශනාවේ පහතබ්බ උනේ තෘෂ්ණාවනේ නේද? පහතබ්බ උනේ තෘෂ්ණාව. ඒ නිසා අකුසල ධර්මය තමයි අපි සාමාන්‍යයෙන් කතා කරනවා. මතක තියාගන්න ප්‍රහාණය කියන පාඩම ඊට වඩා ටිකක් සංකීර්ණයි. දැන් සමහරලාට තියෙනවා ආස්වාස ප්‍රස්වාස ප්‍රහාණය කරනවා. తాවකාලිකව. චතුර්ථ ධ්‍යානයටපත් වෙලා. කාය සංඛාර ප්‍රහාණය වෙනවා. ඒ වගේ ප්‍රහාණය කියන මාතෘකාව විශේෂයෙන් කතා කරන්න ඕනේ දීර්ඝව. ඒක මෙතනට මම ගන්නෙ නැහැ. ඒකේ මම අදහස් කරේ මේ ශාසනයේ තරම් දැනගතු දේවල් තියෙනවා කියන එක මට කියන්න ඕනේ. ඒතර ප්‍රහාණය කරන්නට නම් යමක් ඒක කලින් විද්‍යමානව තිබිය යුතුයි. ඒ නිසා යමක් ප්‍රහාණ කෘත්‍යයට ගෝචර නම් ප්‍රහාණ ගෝචරයි කියලා අදහස් කරේ ප්‍රහාණ කෘත්‍යයට භාජනය කළ හැකි නම් ඒක විද්‍යමාන. යමක් භාවනා කෘත්‍යයට භාජනය කළ හැකි නම් ඒක විද්‍යමානයි. මොකද දියුණුවටපත් වෙනවා කියන්නේම ඒ ධර්මයේ පද. මොකද ඊළඟටයි දියුණුවටපත් කරන්නට අපිට ක්‍රමවේදයක් තියෙනවා. මෙහෙම කරොත් දියුණු වෙනවා මෙහෙම කරොත් දියුණු වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් එකෙන්ම තේරෙනවා නේද මේක විද්‍යමානයි. ඊට පස්සේ හතරවෙනි කරුණ තමයි සච්චිකරණ කෘත්‍ය. සච්චිකරණ කෘත්‍ය කියලා කියන්නේ පත් වෙනවා. කාය ඥාන දෙකෙන් ස්පර්ශ කරමින් ඒකටපත් වෙනවා. ඒක තේරුම් ගන්නට සමහරවල් එකපාර අපිට තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්නට අපි හේතුඵල සම්බන්ධය ආදී උපදින්නට තියෙන ධර්ම සම්බන්ධයෙන් කතා කරලා නිර්වාණය ගැන වෙනම මාතෘකාවක් කතා කළ යුතුයි. ඒ නිසා මම ගොඩාක් වෙලා මේකට ගන්නෑ. විශේෂයෙන් මේ පරමාර්ථ මාතෘකාවේ නිවන ගැන මම ඉතාලම කෙටියෙන් කතා කරලා ඉදිරියට යනවා. මොකද නිවන ගැන කතා කරන්න ගියොත් ඒක පැතිකඩ දෙකකින් කතා කරලා විස්තර කරන්න යුතු ධර්ම. ඒ නිසා සච්චිකරණ කෘත්‍යයෙන් මම කෙටියෙන් කිව්වොත් එහෙනම් අපි දන්නවා මේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම ආදී ප්‍රහාණය කළොත් ප්‍රහාණයට භාජනය වුණොත් මේ උපදින්නට තියෙනා වූ අනුප්පන්න ස්කන්ධයෝ නූපදී යනවා. අනුප්පන්න ස්කන්ධයෝ නූපදී යනවා. ඒ උපදින්නට ඇති අනුස්පන්න ස්කන්ධයාගේ නිරෝධයට කියනවා නිර්වාණ ධාතුව කියලා. අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධයට කියනවා නිර්වාණ ධාතුව කියලා. එතකොට මේ ඒකට වෙන වචනයක් තමයි අනුප්පන්න ධර්මයන්ගේ නිරෝධය. ඒකට අනුප්පන්න නිරෝධය කියනවා. එතකොට මේ අනුප්පන්න නිරෝධය කියන එක අර වගේ හට ගන්න ධර්මයක් වෙන වෙනම විද්‍යමාන වෙන චිත්තචෛතසික වගේ ධර්මයක් නෙවෙයි. ඒකටපත් වෙන පත් විය යුතු ධර්මයක්. ඒක කාය ඥාන දෙයෙන් ස්පර්ශ කරන අපිපත් වෙන ධර්මයක්. ඒ ධර්මය යම් කිසි ධර්මයකට අපි පත් විය හැකි නම් ඒ ධර්මයක් විද්‍යමාන වෙච්ච ධර්මයක්. ඒක මම වැඩි විස්තර කරන්න යනවා. ඉදිරියේදී අපි කතා කරන්නට මම ඉතිරි කරනවා. ඒ නිසා යම් කිසි ධර්මයක් පරිඥා කෘත්‍යයට, භාවනා කෘත්‍යයට, ප්‍රහාණ කෘත්‍යයට, සච්චිකරණ කෘත්‍යයට භාජනය කළ හැකි නම් ඒ ධර්මය පරමාර්ථ ස්වභාවයක් කියලා හඳුන්වනවා. පරමාර්ථ ධර්ම කියන වචනේ මම යොදන්නේ නැහැ. පරමාර්ථ ස්වභාවයක් කියලා මම යොදන්නේ. මොකද හේතුව දැන් ඊළඟට මේ පාඩම අවසන් කරනවා මම ඊට පස්සේ ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙනවා.
ඒකෙදි මම chart එකක් අඳිනවා. ඒ chart එකේදී පැහැදිලි වෙයි මොනවද පරමාර්ථ කියන එක කොච්චර කොටස් වලට කැඩිලා තියෙනවද කියලා. දැන් ඒතර මේ වෙනකන් අපි කතා කරා කරුණු කීපයක්. පරමාර්ථ කියන වචනාර්ථය අපි කතා කරා. විද්‍යමාන ධර්මයක විද්‍යමාන ස්වභාවයට කව පරමාර්ථ ස්වභාවය. නේද? පරමාර්ථ ස්වභාවය. ඊට පස්සේ කිව්වා මේ ධර්මයේ සමහර ඒවා ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන්. සමහර ධර්මයේ අපිට අනුමාන වශයෙන් දැනගන්නට පුළුවන්. සමහර ධර්මයේ අපිට ඒවට පත් වෙන්නට පුළුවන්. සමහර ධර්මයේ තේරුම් ගන්න ආධ්‍යාත්මික දියුණුව අවශ්‍යයි. සමහර ධර්ම නිකුත් තේරෙනවා. දැන් වරණ රූපය කියන එක තේරුම් දකින්න සංවේදී වෙන්න ආධ්‍යාත්මයක් ඕනේ නැහැ නේද? හැමෝටම පේන දෙයක්. නේද? නිර්වාණ ධාතුව වගේ එකක්. ධානයක් වගේ අත්දකින්න ඕන. ඒ වගේ අපි ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නට ඕන. ඒ නිසා මේ පරමාර්ථ ධර්ම සමහරයේ පරමාර්ථ ස්වභාවය ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන්. පහසුවෙන් දකින්න පුළුවන්. සමහරයේ අනුමාන වශයෙන් තේරුම් ගන්නවා. මේ අනුසේ වගේ කෙලෙස් මට්ටම්. සමහර ධර්මයේ අපි ඒවට පත් වෙනවා නිර්වාණය වගේ දේවල්. සමහර ඒවා තේරුම් ගන්න ආධ්‍යාත්මික දියුණුව ඕනේ. නිර්වාණය සහ ධ්‍යාන මාර්ගඵලයේ ධර්ම වගේ ධර්ම තේරුම් ගන්න. ඊළඟට මේ අපේ තේරවාද ශාසනයේ තියෙන පරමාර්ථ ස්වභාවය තේරුම් ගත නොහැකි සැඟවිච්ච දෙයක් නෙවෙයි. මේක හරි ප්‍රකට දෙයක්. ඇත්තටම වෙන්නේ පරමාර්ථයේ ප්‍රකටයි ප්‍රඥාත්තියෙන් අපි ඒක වසා ගන්නවා. ඒක වහා ගන්නවා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ආපහු පරමාර්ථය වතු කරගන්න තියෙන ප්‍රඥාත්තිය අවශ්‍යලා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් අර අභිධර්ම පොත්වල ප්‍රඥාප්තියෙන් වැසියට කියලා කිව්වේ මෙන්න මේ සම්බන්ධය නිසා ප්‍රඥාප්තිය ඉවත් කරගෙන පරමාර්ථයට එන්න කියලා. ඔය චිත්ත වීති එහෙම ඉගෙන ගන්නකොට ඔකට අපේ ස්වාමීනාසට තේරෙයි ඉස්සෙල්ලාම පරමාර්ථය තමයි අරමුණ. ඊළඟට ප්‍රඥාප්තියෙන් අපි ඒක බහ ගන්නවා. ඊළඟට යම් කිසි ධර්මයක් පරමාර්ථයක් වීමට නම් කෘත්‍ය හතරකින් අපි ඒක තේරුම් කෘත්‍ය හතරෙන් කවර හෝ කෘත්‍යයකට භාජනය වේ නම් ඒ පරමාර්ථ ස්වභාවය. මොනවද පරිඥා කෘත්‍ය? විමසගෙන යනකොට ස්වභාව ලක්ෂණයකින් තේරුම් ගත හැකි නම් ඒ පරිඥා කෘත්‍යයට ගෝචරයි කියලා කිව්වා. ඊළඟට යම් කිසි ධර්මයක් නැවත නැවත වඩනකොට දියුණු තියුණු වෙලා පහළ වෙනවා නම් ඒක භාවනා කෘත්‍ය. යමක් දියුණු කළ හැකි කියන එකේ තේරුමම එය විද්‍යමාන ධර්මයක් කියන එක. යම් ප්‍රතිපක්ෂ ධර්ම ඇති කිරීමෙන් යමක් නැති කරනවා, යටපත් කරනවා, දුරු කරනවා, විනාශ කරනවා කියන එකට ප්‍රහාණය කියලා කිව්වා. යමක් ප්‍රහාණය කරන්නට නම් ඒක විද්‍යමානව පැවතිය යුතුයි. ඊළඟට සබ්චීකරණ කෘත්‍යය කියලා කිව්වේ යමකටපත් වෙනවා, පත් වෙන්නටත් ඒ ධර්මය විද්‍යමාන විය යුතුයි. ඕක තමයි පරමාර්ථ වශයෙන් ධර්මයක් හඳුන්වන්නට තියෙන ක්‍රම ටික. දැන් අපි එනවා ඒ පරමාර්ථ ධර්මවල බෙදීමකට. ඒකට කලින් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්නට පුළුවන්. පිළිසෙට. එහෙනම් මම ඉදිරියට යන්න. අවසානයේ අපි ප්‍රශ්න අහමු. පරමාර්ථ කියන මාතෘකාව ගොඩක් විස්තර වශයෙන් කතා සමහරට සංකීර්ණලා තියෙනවා. දැන් එක එක දේවල් කිව්වා කියලා හිතෙන්නත් පුළුවන්. ඒතකොට ඒකදී අපි දැන් පරමාර්ථ කියන මාතෘකාව බෙදාගමු. පරමත්ත මම පාලි වචනේ යොදන්න. පරමත්ත කියන කොටස් දෙකකට කඩනවා ප්‍රධාන වශයෙන්. පරමත්ත අසංකත පරමත්ත සංකත පරමත්ත අසංකත පරමත්ත කියන එකේ තේරුම මේ සමහර පරමාර්ථයෝ හේතුන් නිසා හටගන්නේ. සමහර පරමාර්ථයෝ හේතුන් නිසා හටගන්නේ. විශේෂයෙන් පරමාර්ථ ධර්ම කියන දේවල් හේතුන් නිසා හටගන්නේ. සමහර පරමාර්ථයෝ තියෙනවා හේතු නැති කල්ලි තමයි අප්‍රහීනව පවතින්නේ. සමහර පරමාර්ථයෝ තියෙනවා ඒවා හේතු නැති කල්ලි තමයි අපි ඒවෙන් මිදිලා නැත්තේ. ඒ නිසා හේතුන්ගේ බලපෑම මත යම්කිසි පරමාර්ථයක් විද්‍යමාන වේ නම් යම්කිසි පරමාර්ථයක විද්‍යමානත්වය ඉපදීමට පැවැත්මට අප්‍රහීනව පැවැත්මට නොමිදී පැවැත්මට ඒකට හේතුව තවත් හේතුවක් නම් ඒ පරමාර්ථය අපි කියනවා සංකත පරමාර්ථයක් කියලා. සංකත පරමාර්ථයක් යනු උපකාරය අවශ්‍යයි.
වෙන ධර්මයක උපකාරය අවශ්‍යයි. දැන් අපි හිතුවොත් එහෙම චක්කු විඥානය කියන හිත හිතන්න. සංකත පරමාර්ථ කියන එක තේරුම තමයි එහි පිපැත්මට පැවැත්මට වෙන ධර්මයක උපකාරය ඕන. ඒක තමයි සංකත පරමාර්ථයක් කියලා කියන්නේ. දැන් චක්කු විඥානය කියතන. චක්කු විඥානය හට ගන්න බෑනේ ඇහැ නැතු. චක්කු ප්‍රසාදය නැතු. චක්කු ප්‍රසාදය අවශ්‍යයි චක්කු විඥානයේ පිපැත්මට. ඉතින් චක්කු විඥානයේ සංකත පරමාර්ථයක්. අසංකත කියන්නේ එහෙම උපකාරයක් අවශ්‍ය නැහැ කියන එක. හරිනේ? අපි හිතමුකෝ පඨවි ධාතුව කියන එක. පඨවි ධාතුව හට ගන්න බෑ ඉතිරි ධාතුන්ගේ උපකාරය නැතුව. ඒ නිසා පඨවි ධාතුව සංකතයි. දැන් අපි හිතමුකෝ අවිද්‍යාව කියලා. අවිද්‍යාව හිතේ හට ගන්නකොට ඒ අවිද්‍යාවට අරමුණක් ඕනේ නේද? අරමුණක් නැතුව හට ගන්න ඒ නිසා අවිද්‍යාව සංකතයි. දැන් හිතන අනුසය වශයෙන් පවතින අවිද්‍යාව කියන්නේ. අනුසය වශයෙන් පවතින අවිද්‍යාව හට ගන්න එකක් නෙවෙයිනේ. ඒ අනුසය අපි උදාහරණයක් ගමුකෝ අවිද්‍යාවත් විස්තර කරත හැකි ආසව වශයෙන් අපි තෘෂ්ණාව ගමුකෝ. අනුසය වශයෙන් තියෙන තෘෂ්ණාව. අනුසය වශයෙන් තියෙන තෘෂ්ණාව හට ගන්න ධර්මයක් නෙවෙයි. ඒ අනුසය වශයෙන් තෘෂ්ණාව පවතින්නේ අවිද්‍යාව ප්‍රහාණය වුණොත් අනුසය තෘෂ්ණාවට පවතින්නට බෑ. ඒ නිසා හට ගැනීමට අප්‍රහීනව පැවතීමට නොමිදී අර අනුප්පන්න ධර්ම වගේ අපි මිදී නොමිදී පැවති අනුප්පන්න ධර්මයෝගෙන් අපි නොමිදී තියෙන්නේ කෙලෙස් කර්ම තියෙන තාක්ක. නේද? ඒ නිසා යම් කිසි ධර්මයක ඉපැත්මට අප්‍රහීනව පැවැත්මට යම් කිසි තවත් ධර්මයක් අවශ්‍ය නම් ඒ ධර්මය සංකත පරමත්ත කියන කොටසට වැටෙනවා. සංකත පරමත්ත කියන කොටසට වැටෙනවා. ඊළඟට එසේ උපකාරය අවශ්‍ය නැති ධර්මයෝ අසංකත පරමත්ත කියන කොටසට වැටෙනවා. ඒ වැටෙනවා අසංකත පරමත්ත කියන කොටස. ඒතකොට සංකත පරමත්ත කියන යෝන අපිට අවස්ථා හතරක් ලැබෙනවා. පරමත්ත ධම්ම. මේවත් අපි චිත්ත චෛතසික රූප ලෙස කතා කරන්නේ. පරමත්ත ජාතික පරමත්ත ජාතික ධර්මයෝ අනේ ඊට කලින් අපි එන උපාදිනෝ ධම්ම වලට නේ ධම්මා කියන පාලියෙන් මේක ලියනවා පරමත්ත ජාතික අනුප්පන්න ධම්ම මේ අපි දීගිර විස්තර ඉදිරියේදී විස්තර කරන පාඩම මේක එකක් අරගෙන. ඒතර සංකත පරමාර්ථ කියන එකේ මෙන්න මේ කොටස් හතර අපිට තේරුම් ගන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්නකොට චිත්තචෛතසික රූප වශයෙන් ඉගෙන ගන්න මේ පරමාර්ථ ධර්ම තමයි මුලින්ම. මේවා අපි වැඩි ඉගෙන ගන්න. මේවා අපිට පස්සේ හම්බ වෙනවා. නමුත් සමහරලාට අපි ඉදිරියට ගොඩාක් ඉදිරියට අධ්‍යාපනය කරේ නැත්නම් මේ අපිට මග හැරියනවා. ඊට පස්සේ අසංකත පරමාර්ථය කියලා කිව්වම එතන තියෙන්නේ අර හේතුන් මත යැපෙන පරමාර්ථයක් නෙවෙයි. හේතුන් මත යැපෙන පරිකරික නිර්වාණය කියලා. ඉතින් ඒ වගේ නිර්වාණ ස්වභාවයවල අපේ ආචාර්ය પરම්පරාව විශේෂයෙන් රේරුකාණී චන්දවිමල ස්වාමීන්සේලා වගේ උත්තමයෝ ඊට පස්සේ අපේ ලේඩිසියාඩෝ වගේ ස්වාමීන් වහන්සේලා මේ අසංකත පරමාර්ථ කීපයක් දක්වලා තියෙනවා. එකක් තමයි සම්මුති නිර්වාණය. ඊළඟට තදංග නිර්වාණය. විස්කම්බන නිර්වාණය. ඊට පස්සේ අස්ති නිර්වාණය. අනිත් එක තමයි නිස්සරණ පස්වෙනි එක නිස්සරණ නිර්වාණය. ඔය අසංකත පරමාර්ථ. සම්මුති නිර්වාණය, තදංග නිර්වාණය, විස්කම්බන නිර්වාණය, සමුච්ඡේද නිර්වාණය, නිස්සරණ නිර්වාණය. එතකොට මේ දෙක අපි දැන් නිබ්බා අපි කියනනේ ආසවක්ඛයෝ හෝතු නිබ්බානස්ස පච්චයෝ හෝතු කියලා අපි කියනවනේ. මේ මහා නිර්වාණ ධාතුව අපි කියන්නේ. ඒක තමයි මේ සමුච්ඡේද නිර්වාණ, නිස්සරණ නිර්වාණ වශයෙන් හැඳින්වෙන්නේ මේ දෙකට. මේ දේවල් අපි එදිනෙදා ජීවිතේත් අත්දකින්නා වූ අවස්ථා. ඒක අපි පැහැදිලි කරන්නට සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොකද නිවන් පහක් ගැන කිව්වා නේද කියලා. ඒ ගැන බය වෙන්න එපා. ඒක අපිට විස්තර කරගන්නට ඉස්සලා අපි හේතුඵල සම්බන්ධය අනුප්පන්න ස්කන්ධයෝ පරමත්ත ජාතිකෝ හරියට තේරුම් ගන්නට ඕන. මේක මේ මම අලුතෙන් කියන කතාවක් නෙවෙයි. ඒක ගැන විශේෂ විස්තරයක් ඕන. නිර්වාණ විනිශ්චය කියන පොත බලන්න රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේලාගේ. ඒ වගේ පරමත්ත දීපණී ආදී ඒ වගේ පොත්වල අපිට මේ වගේ
දේවල් හම්බ වෙනවා. මේ තමයි අසංකත ධාතුවක් ලෙස විස්තර කරන්නේ. මේක අසංකත ධාතුව ලෙස අපි විස්තර කරන්නේ. එතන මේ පරමාර්ථ කතාවට එහා සම්පූර්ණයෙන් පරමාර්ථ කියලා කිව්වේ විද්‍යමානනේ. එසේ විද්‍යමාන නොවන හිතින් ගොඩනගාගත්ත දේවල් වලට අපි කියනවා ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය කියලා. ඉතින් ගොඩනගාගත්ත දේවල් වලට. ඒ පරමාර්ථ සහ ප්‍රඥප්තිය මේ පරමාර්ථ ධර්ම මේ ප්‍රඥප්තිය. පරමාර්ථ සහ ප්‍රඥප්තිය අතරට අපි දාන තවත් ධර්ම ටිකක් තියෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න. පරමාර්ථ සහ ප්‍රඥප්තිය අතරට දාන. ඒවා අපි ප්‍රඥප්ති කියන්නේ ඒවට. ඒවට කෙලින්ම මේ පරමාර්ථ ගණයට ගන්නෙත් නැහැ. ඒවා අපි ඒවත් මේ පාඩමේ යටතේ අපි ඉදිරියේ කතා කරනවා. මේ ඔක්කොම කතා කරලා තමයි රූප වලට සහ නාම වලට අපි යන්නේ. එතකොට ඒ ධර්ම ටිකක් තමයි උදාහරණයක් ගත්තොත් අනිෂ්පන්න රූප කියලා එකක් අහලා තියෙනවා. අනිෂ්පන්න රූප. සමහර කෙනෙක් අලුත් වෙන්න පුළුවන්. අනිෂ්පන්න රූප. විශාලනේ. අනිෂ්පන්න රූප කියලා කියන්නේ රූප 28න් 10ක් තියෙනවා පරමාර්ථ නොවන. පරමාර්ථ වල සම්බන්ධයි හැබැයි. ඒවා කෙලින්ම පරමාර්ථ ධර්ම නෙවෙයි. ඒ අනිෂ්පන්න රූප වල තියෙනවා ආකාශ රූපය කියලා එකක්. ඒ ආකාශ රූපය කියලා කියන්නේ පරමාර්ථ රූප කලාප දෙක රූප කලාප දෙකක් අතර තියෙන හිඩසට. ආකාශ රූපය ඒකට පරිච්ඡේද රූපය කියලා කියනවා. පරිච්ඡේද රූපේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ රූප කලාප දෙකක් අතර තියෙන හිඩස. ඒ වගේම ඒක අපි සාමාන්‍ය ව්‍යවහාරය කරන ක්‍රමයක්. ඊට අමතරව අපේ ශාසනය හම් වෙනවා තව එකක් අජටාකාශය. මේ අජටාකාශය කියන එක විද්‍යමාන ස්වභාවයක්. ඒක තමයි මේ සියලු ධර්මය පවතින්නේ හිස් අවකාශය කියලා කියන්නේ. ඒක අපි පරමාර්ථ අපරමාර්ථ වශයෙන් තේරවාදයේ කතා කරලා නැහැ. සමහර ශාසනවල සමහර ස්කූල්ස් වල ඒ කියන්නේ සමහර බෞද්ධ මේවල ඒ අජටාකාශය අපි කතා කරනවා. මේක අපි කතා කරන්නේ නැහැ. අපි ඒක ගැන වැඩි කතා බහක් නැහැ. ඒක හේතුව වෙන්න ඇති ඒක ඊතරම්ම වැදගත් දෙයක් ලෙස ගන්න නැති නිසා. ඊට පස්සේ ඊළඟ එකක් තියෙනවා ත්‍රිලක්ෂණ. ලක්ෂණ ත්‍රය අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඉපදෙන බව, බිඳෙන බව, දුක් උපදවන බව. මේ ඉපදෙන බිඳෙන බවයි පරමාර්ථ ධර්මය දෙක නෑ. පඨවි ධාතු ඉපදෙනවා බිඳෙනවා. පඨවි ධාතුවේ තියෙන ඉපදෙන බිඳෙන බවට කියන අනිත්‍ය ලක්ෂණය. හරිනේ? ඒ නිසා පඨවි ධාතුව අනිත්‍යයි. පඨවි ධාතුවට තව නමක් තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක පාලියෙන් අනුව විස්තර කරන්න පුළුවන්. ඒක අපි මේ පාඩම් වලටම විස්තර කරගමු. ඒ ලක්ෂණත්‍රය අනිත්‍ය දුක්ඛ අනාත්මගේ ලක්ෂණත්‍රය පඤ්ඤාත්තියක් නෙවෙයි. ඒක ධර්මයක් නෙවෙයි. ඉපදෙන දුක් උපදවන භව කියන්නේ පඨවි ධාතුවේ ලක්ෂණයක්. අනාත්ම භව කියන්නේ පඨවි ධාතුවේ ලක්ෂණයක්. ඒ නිසා පඨවි ධාතුව අනාත්මයි. අනාත්ම ධර්මයක් කියලා අපි කියනවා. ඉතින් විදර්ශනාවේ ඇත්තටම අරමුණ මේ ලක්ෂණ ටිකත් අරමුණු කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම ධර්මයේ ලක්ෂණේ ආරෝපණය කළ ධර්මය අරමුණු කරනවා. ඒ කියන්නේ පඨවි ධාතුව తాවකාලික ධර්මයක්. පඨවි ධාතුව දුක් උපදවන ධර්මයක්. මෙහෙම කතා කරනවා. ඒතකොට ලක්ෂණත්‍රය කියන එකත් ප්‍රඥප්තියකුත් නෙමෙයි. ඒක පරමාර්ථිකුත් නෙමෙයි. පරමාර්ථයට ඈඳිලා තියෙන. මේ ඔක්කොම පරමාර්ථයට ඈඳිච්ච දේවල්. ඒ නිසා මම කඩේරකින් ගහුවේ. ප්‍රඥප්තිය නෙවෙයි මේ පැහැදිලි. ඊළඟට තියෙනවා අනිෂ්පන්න රූප අජටාකාශයේ ත්‍රිලක්ෂණය. මොකක්ද? තව එකක් මොකද? ඊට පස්සේ සමහර ප්‍රත්‍ය ශක්තිය. ප්‍රත්‍ය ශක්තිය. උදාහරණයකට ඔය සිතෙන් සිතට අපි කියනවා සිත පෙර පූර්ව සිතනා පසු සිත හත ගන්නවා. ඒතර පූර්ව සිතේ තිබිච්ච වේගය නිසා ඒ පසු සිත හත ගන්නවා. ඒකට කියනවා චිත්ත වේගය කියලා. තව එකක් තියෙනවා ජවන වේගය කියලා. තව එකක් තියෙනවා උපනිශ්‍රය ගතිය කියලා. මේ වගේ දේවල් අහවල් පරමාර්ථ ධර්ම කියලා පෙන්වන්නේ නැහැ අපි. නමුත් පරමාර්ථ වලට සම්බන්ධ ගති ස්වභාව ටික. ඒවා අනුසේවටත් වඩා වෙනස්. උපනිශ්‍රය ගතිය අනුසේවයට සමාන කරන්න පුළුවන්. උපනිශ්‍රය ගතිය වගේ එකක්. නමුත් ඒක වෙනම ස්වභාවයක් ලෙස අපි තේරුම් ගන්න. සිතෙන් සිතට ලැබෙන තල්ලුව, ජවනයේ තියෙන අතිරේක වේගය, මෙන්න මේ වගේ දේවල් පරමාර්ථ ඒවා ප්‍රත්‍ය ශක්ති බොහෝමයක් ඒ වගේ අපිට අඳුරන්න පුළුවන්. ඒවායේ තියෙන ප්‍රත්‍ය ශක්ති කීපයක් තමයි මේ කතා කරන්නේ. ඔය අනන්තර, සමානතර, උපනිශ්‍රය ආදී ප්‍රත්‍ය ශක්ති. ඊළඟට අවසාන වශයෙන් ගතිය. ගතිය කියලා කියන්නේ භවය කියන එකයි. ගතිය කියන එකට නිර්වචන තුනක් තියෙනවා තේරවාදයේ හැටියට. ප්‍රධාන වශයෙන් නිර්වචන දෙකයි. යම් කිසි භවයක හටගන්න කර්මජ රූප සහ විපාක චිත්තචෛතසිකයෝ ගතිය වෙනවා. ඒ චිත්තචෛතසික විපාක රූප හටගන්න තැනට ගතිය කියලා කියනවා. ඒ දෙකකටම නෙවෙයි මම මේ වෙනස් ස්වභාවයක් ගැන කතා කරන්නේ. ඒකට ගතිය කියලා කියන්නේ එක්තරා අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව
අනුව තමයි කර්මයෝ විපාක ලබා දෙන්නේ. ඒක මම දැන් විස්තර කරන්න ගියොත් ඒක වෙන මාතෘකාවක්. මේ පරමාර්ථ මාතෘකාව අගට මේ ස්වභාවය ගැන මම විස්තරයක් කරනවා. මේවා වැටෙන්නේ ප්‍රඥප්ති සහ පරමාර්ථ දෙක අතරට. ඒ අතරට කියන එක අදහස් කරේ පරමාර්ථයට ඈඳිච්ච ප්‍රඥප්ති නොවිච්ච ධර්මයෝ. මේ තමයි පරමාර්ථය ස්වභාවයෝ. අර තමයි එහෙට එහා තියෙන්නේ නාම ප්‍රඥප්ති අර්ථ ප්‍රඥප්ති ආදී හිතෙන් ගොඩනගාගත්ත ගති ස්වභාවය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ අලුත් දෙයක් අපි දැම්මද කියලා. උදාහරණයකට මම අවසන් කරන පාඩම අහලා ඇති භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානයේ පතය සර්වඥතා ඥානයට ගෝචර වෙන ධර්මයන්ට කියනවා නෙය්‍ය ධර්ම කියලා. නෙය්‍ය පතය කියලා අපි කියනවා. නෙය්‍ය පතය ගත්තම මේ නෙය්‍ය පතේ පස්වැද ඇරු වෙනවා. සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිර්වාණ ඔය පහ වෙනවා. ආයේ කියන්න අදහස් කරේ මේ සංඛාර කියලා කියන්නේ හටගාන නිරුද්ධ වෙන පරමාර්ථ ධර්මියෝ. විකාර ලක්ෂණ කියනවා ප්‍රඥප්ති වෙන්නෙත් නෑ පරමාර්ථ නිර්වාණ කියන අසංකත පරමාර්ථය. ඒ නිසා මේ ප්‍රඥප්ති පරමාර්ථත් නොවන ධර්මියෝ ගැන අපි ශාසනයේ කතා කරනවා. මේක පෙන්වන්න අවශ්‍යයි. ඒ නිසා මේක ගැන අමුතුවෙන් බය වෙන්න එපා. මේ වෙන ධර්මයක් ගැනද මේ කතා කරේ වෙන දෙයක් ගැනද මේ කතා කරේ කියලා. මේ ශාසනයේම තියෙන දේවල් හැඟ වෙලා තියෙන දේවල් ඒවා මතු කරලා ගන්නට ඕනේ. ඒ වගේ පැහැදිලි චිත්‍රයක් ආවම තමයි අපිට මේක පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඉදිරියේදී විදර්ශනා භාවනාව ඉලක්ක කරගෙන අපිට දැනුම ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මම පාඩම අවසන් කරනවා. අද අපි කතා කරා පරමාර්ථ ධර්මවල ස්වභාවයන්, යමක් පරමාර්ථ වෙන්නට තියෙන මූලික ලක්ෂණ සහ පරමාර්ථ ධර්මවල තියෙන බෙදීම් කියන එක අපි කතා කළා. ඒ නිසා අපි ප්‍රශ්න අහන්නට තියෙනවා නම් අවස්ථාව තියෙනවා ප්‍රශ්න කිහිපයක්. හයියෙන් අහන්න. අනිෂ්පන්න රූප ගැනීමත් අන්තිමට ලක්ෂණ රූප හතර විදිහට උපචේ සම්පති ජලත අනිත්‍යතා ගන්නවනේ. ඔව්. ඒකෙදිත් ත්‍රිලක්ෂණයට සම්බන්ධව අනිත්‍යතාව එහෙම සලකන හින්දා මේක වෙනම ත්‍රිලක්ෂණය ගැන විස්තර කිරීමේදී යම් වෙනසක් තියෙනවද? ඒ වගේම අර අවකාශය අජටාකාශය කියන තැනත් අනිෂ්පන්න රූපයට අවකාශයෙන් පරිච්ඡේද අවකාශය කියන ඒක විස්තර කරන්නේ යම් වෙනසක් තියෙන හින්දාද වෙනස වෙනම මාර්ගයෙන් විස්තර කරන්නේ නෑ. ඒක ඇත්තටම අජටාකාශයයි ආකාශ රූපයයි කියන දෙක දෙකම එකයි. අජටාකාශය තමයි තියෙන්නේ. රූප කලාප දෙකක් එක ළඟ ඒතන හට ගන්නකොට ඒ හටගත්ත තැන තියෙන ગેප් එකට අපි කියනවා ආකාශ රූපය කියලා. නැත්නම් ඒක අර කලින් තිබිච්ච අජටාකාශයමයි. හරිනේ? ඒ නිසා ආකාශ රූපය කියන එක වෙනම රූප කලාප දෙක අතර පරතරයක් ලෙස දක්වපු නිසා අර තියෙන අජටාකාශය කියන එක මම වෙනම හැඳින්වුවේ. ඒ නිසා අපේ ධර්මයේ දැක්වෙනවා අජටාකාශය, ආකාශ පඤ්ඤප්තිය, ආකාශ රූපය කියන වචන වලින් ලෝක හඳුන්වලා තියෙනවා. එහෙම නැතුව ලක්ෂණ වශයෙන් ගත්තම අජටාකාශයයි ආකාශ රූපයයි කියන එකේ කිසිදු වෙනසක් නෑ. ඒක තවත් අජටාකාශයේ තියෙනවා. ඒ දෙක අතර රූප කලාප ඒකේ එතන රූප කලාප දෙකක් හට ගන්නකොට ඒකේ ඒ දෙක අතර තිබිච්ච ඒ කලින්ම තිබිච්ච හිස් බවට දැන් රූප කලාප දෙකක් තියෙනවනේ ඒක ළඟ. ඒ තියෙන හිස් බවට අපි කියනවා ආකාශ රූපය කියලා. එහෙම නැත්නම් ඒකේ විශේෂත්වයක් නෑ. උපචේ සම්තති ජරතා අනිච්චතා කියලා කියනකොට එතන මේ ත්‍රිලක්ෂණයම තමයි අපි කතා කරලා තියෙන්නේ. දිරීමටපත් වීම ඊට පස්සේ මොනවද ඉපදෙලා ඉපදෙන බව නිරුද්ධ වෙන බව කියන එක කතා කරලා තියෙනවා. ඉතින් ඒකේ අනිත්‍ය ලක්ෂණයම තමයි එතන එන්නේ. අනිත්‍ය ලක්ෂණ විශේෂයෙන් අනිත්‍ය ලක්ෂණය විතරයි. එතන දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අපි කතා කරන්නේ නෑනේ. ඒක රූපේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. රූපේ ඉපදෙන බිඳෙන බව, රූපේ දිරන බව. ඉතින් ත්‍රිලක්ෂණය කියලා ගුවම නාම රූප සියල්ලම ඇතුළත් කරලා අපි පොදුවේ අරගන්න. ඉතින් ගැඹුරින් ප්‍රශ්නය අහුවම රූපවල තියෙන උපචේ සම්තති ජරතා අනිච්චතා කියන ඒවා ත්‍රිලක්ෂණයේ අනිත්‍ය ලක්ෂණ නෙවෙයිද කියලා උත් අනිත්‍ය ලක්ෂණය තමයි. ඒක අනිත්‍ය ලක්ෂණය තමයි. ඉපදෙන ඉතින් ත්‍රිලක්ෂණය කියවම ඒකේ නාම රූප සියල්ලම ඇතුළත් සහ ඒකේ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ ඇතුළත්. හරිනේ? එතකොට නාමයේ අනිත්‍ය ලක්ෂණ ඇතුළත්. ඉතින් ඒක අපි අර පොදුවේ තියෙන නිසා වෙනම ගත්තේ. නැත්තම් කතාව හරි. රූපෙත් ඒ උපචේ සම්තති ජරතා අනිච්චතා කියනකොට අනිත්‍ය ලක්ෂණය තමයි කතා කරලා තියෙන්නේ. කොහොමද දන්නේ පිටිසේ ප්‍රශ්න තියෙනවද දන්නේ ආයස්මිත
සියලු දෙනාටම සිහිපත් කරනවා යම් කිසි කෙනෙකුට යම් ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් විමසලා දැනගන්න. තම තමන්ගේ මයික්‍රොෆෝන් අන්මියුට් කරලා ඒ අයට දැන් ප්‍රශ්න විමසන්න අවස්ථාව තියෙනවා. සංකර ධර්ම කියනකොට සංකර ධර්ම කියලා අපි ගන්නේ පරමාර්ථ තුලින් පරමාර්ථ අසුරු කරගෙන හටගත්ත ප්‍රඥාප්තියද නැත්නම් පරමාර්ථ ධර්ම ප්‍රශ්නේ අහන්න තියෙන්නේ නේද? ඒ කියන්නේ ස්වාමීන් අහන්නේ ප්‍රශ්නේ දැන් සංකත පරම හැම කෙනෙකුටම අන්මියුට් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. Tamanට මොකක් හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ මොහොතේ ඉඳලා මේ දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ තමන්ගේ මයික්‍රොෆෝන් එක අන්මියුට් කරලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ සංකත පරමාර්ථ කියලා කියනකොට එතන කියවෙන්නේ පරමාර්ථ ධර්ම නිසා නිර්මාණය වෙච්ච ප්‍රඥප්තිය නැත්නම් පරමාර්ථ ධර්මද කියලා. ඇත්තටම සංකත පරමාර්ථ කියන්නේ පරමාර්ථ ස්වභාවමයි. ප්‍රඥප්තියක් නෙවෙයි. ඒතර අපි දැනගන්න ඕනේ ප්‍රධානම හොඳ ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ පරමාර්ථය නිසා ප්‍රඥප්තිය නිර්මාණය වුණා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. පරමාර්ථය නිසා ප්‍රඥප්තිය හැදුණා කියන්නේ නෑ. ඒක ශාසන විරෝධී ප්‍රකාශනය. පරමාර්ථයේ පවතින ක්‍රමය අනුව හිතෙන් හදාගත්ත දෙයක් විතරයි ප්‍රඥප්තිය. ඒක හිතේ ගොඩනගාගත්ත දෙයක්. ඒක සිතෙන් හදාගත්ත අරමුණක්. ඒක ගොඩනගාගත්ත එකක්. එහෙම නැතුව සතර මහා ධාතු එකතු වෙලා මේසේ හැදුනා නෙවෙයි. සතර මහා ධාතු අවකාශයේ යම් ක්‍රමයකට පිහිටනකොට හිතෙන් ගත්ත අදහසක් තමයි ප්‍රඥප්තිය කියලා කියන්නේ. එහෙම නැතුව ඒ ධර්මයෝ මොනවද පරමාර්ථ ධර්ම නිසා මේ ධර්මයෝ හටගත්තා නෙවෙයි. හටගත්තා නෙවෙයි. ඒකෙදි මට ඇත්තටම මේ තව එකක් කියන්නට අමතකුණා. මේ ඒක පාඩමේ කියන්න ඕන එක මට මගේ හැරලා ගිහලා තියෙනවා වැදගත්ම එක. ඒතකොට අපි තේරුම් ගන්නවට ඕනේ ප්‍රඥප්තිය කියන එක හැදෙනවා නෙවෙයි පරමාර්ථ නිසා. ඒක හිතෙන් අරගන්න ස්වභාවයක්. පරමාර්ථ නිසා හිතෙන් අරගත්ත ස්වභාවයක්. ඒකෙදි තව එකක් තියෙනවා ඒක මම ඊළඟ පාඩමේදී මුලින්ම පටන් ගන්නම්. තේරවාද ශාසනයේ තියෙන පරමාර්ථ ස්වභාවය පුද්ගලයා අනුබද්ධ නැහැ. ඒ කියන්නේ නිරීක්ෂකයා මත පවතින දෙයක් නෙවෙයි. ඒකත් හොඳට තේරුම් ගන්නට ඕනේ. කවුරුත් නිරීක්ෂණය කළත් නැතත් පරමාර්ථ ධර්මයෝ විද්‍යමානයි. ඒ කියන්නේ උදාහරණයකට අපි දැන් මේ වෙලාවේ අපේ කුටිය ගැන ගෙදර ගැන හිතුවා කියන්නේ. ඒ කුටිය පවතින්නේ අපි හිතනකොට විතරක් නෙවෙයි. කුටිය දැනටම පවතිනවා. තේරවාදීන්ගේ හැටියට අපිට මොකද ඇමර්සන් වනාන්තරයේ කවුරුත් නැති තැනක අපි දෙවියෙක් බ්‍රහ්මයෙක් ප්‍රේතෙක්වත් නැති තැනක කොලයක් වැටෙනවා කියලා හිතන්න. ඒකට එහෙම වැටෙන එකේ කොලේ කවුරුත් නිරීක්ෂණය නොකලත් ඒක වැටෙනවා. ඒ කොලේ බිම වැටෙනවා. ඒක ලෝකේ පවතින ධර්මයක්. එහෙම ධර්ම නැහැ අපි මේ සියල්ල හිතෙන් ගොඩනගා ගත්තා කියලා බෞද්ධ නිකායක් හිටියේ. ඒකට කියනවා යෝගාචාර නිකාය කියලා. ඒක ථේරවාද නිකායට ටිකක් විරුද්ධයි කියලා කියන්නේ ඒක වෙනස් ඒක න්‍යාය. යෝගාචාර කියන මේක. ඉතින් ඒ කට්ටිය හැටියට විඥානයේ පවණයි පැවති අනිත් සියල්ල සිතෙන් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මාධ්‍යමික කියලා තව ස්කූල් එකක්. ඒ ස්කූල් එකේ තිබිච්ච ලොකුම චෝදනාව තමයි යෝගාචාරවරුන්ට ඔය කට්ටිය විඥානයේ පැවැත්ම පිළිගත්තා. විඥානයවත් පවතින්නේ නැහැ කියලා වුණා. හරිනේ? ඒකට ශූන්‍යතාවාදය කියලා අහලා ඇති. ශූන්‍යතාවාදී. සමහරු මේ නාගාර්ජුන ආචාර්යපාදයන් වහන්සේගේ නිර්මාණයක් ඊටාම උගත් භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ ඒ නිර්වචනය සමහර කෙනෙක් එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. පිළිගත් අදහස මං කියන්නේ ඒකේ කමෙන්ටරිස් තියෙනවා. ඒක අටුවා සාහිත්‍යයක් කියන්නේ. අටුවා කියලා කියන්නේ ථේරවාද මහා විහාර සම්ප්‍රදාය වගේට වඩා වෙනස් එක එක ස්වාමීන් වහන්සේලා ලියපු අටුවා තියෙනවා. ඒවා හැටියට එක එක විදිහට ඒක නිර්වචනය කරනවා. ඒක පිළිගත් දැනට පොපියුලර් මතය තමයි විඥානයවත් නැහැ කිසිවක් නැහැ කියන්නේ. විඥානවාදීන් යෝගාචාරවලක සිත තියෙනවා. සිතෙන් තමයි මේ සියල්ල නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ වගේ බටහිර දාර්ශනිකයෙක් හිටියා ඩේකාට් කියලා. එතුමා ස්කෙප්ටිසම් කියන බටහිර දර්ශනයක් ගෙනාවා. මේ මම නිරීක්ෂණය කරන දේවල් මායාවක්ද මේක ඇත්තටම තිබේද නැද්ද කියලා නිකන් ඩවුට් එකක් සැකයක් හැමෝටම ඉපදවලා එයා තරකේ දාර්ශනික අදහසක් ඉදිරිපත් කරා. එයා අන්තිමට ආත්මය පිළිගන්න අවසානයේදී. ඉතින් ථේරවාද ශාසනයේ පැහැදිලිවම කෙරෙන්නට ඕන දෙයක් තමයි ථේරවාදීන්ගේ හැටියට පරමාර්ථ ස්වභාවය විද්‍යමානයි. ඔබ නිරීක්ෂණය කළත් නැතත් විද්‍යමානයි. ප්‍රඥප්තිය යනු හිතෙන් ගොඩ නැගෙන දෙයක්.
ප්‍රඥප්තිය හිතෙන් ගොඩනගාගත්තා කියලා පරමාර්ථය නැහැ නෙවෙයි. ප්‍රඥප්තිය හිතෙන් ගොඩනගාගත්තා කියලා පරමාර්ථය නැහැ නෙවෙයි. පරමාර්ථය විද්‍යමාන වෙන ආකාරයට අපේ හිත හැදිලා තියෙනවා. හිතේ හැටියක් තමයි යම් ක්‍රමයකට ඒක ද්‍රව්‍යයක් ලෙස ධර්මයක් ලෙස එක දෙයක් ලෙස ගන්න. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා තේරවාදීන්ගේ හැටියට පරමාර්ථය විද්‍යමාන. ඒක කොහොමද ඔප්පු කරන්නේ අපි ශාසනයේ හැටියට? ඒක මම තව පාඩම් එකකින් හෝ දෙකකදී අපි කතා කරනවා කොහොමද සූත්‍රානුසාරයෙන් සහ ප්‍රායෝගිකව මේක අපි තේරුම් ගන්න. දැන් උදාහරණයකට ඒක සාමාන්‍ය ප්‍රායෝගික දෙයක්. දැන් මෙතන මොනවා හරි පෑනක් තියෙනකොට මේ පෑන ඔක්කොම දන්නවා මෙතන පෑන අරන් ගියා කියලා. අපි මේ සියල්ල හිතෙන් නිර්මාණය වෙන දෙයක් නම් අපේ හැමෝටම එකම අත්දැකීම එනවා කියන එක විය නොහැකි දෙයක්. මේ ඔක්කොම හිතේ නිර්මාණයක් නම් ඔය එක්කෙනෙක්වත් මට නැහැ නේද? මම විද්‍යමාන නැහැ, මම හිතෙන් ගොඩනගාගත්ත දෙයක්. ඔය කට්ටිය ඔය සායින් අහසලා පින්වතුන්ට මම යනු හිතෙන් ගොඩනගාගත්තා. මේක ලෝකේ පවතින්නට බෑ. ඊට පස්සේ ඒ කියන්නේ මේ හරියට sannivedanayaක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අන්තිමට මහා මුලාවක් මෙතන තියෙන්නේ. බුද්ධ ශාසනයේ තේරවාද ශාසනයේ එහෙම දෙයක් නැහැ. සමහරවිට අහලා ඇති. සමහර තැන්වල බුදු ශාසන බුදුදහම නිර්වචනය කරනකොට ඒක ලස්සන වචන තියෙනවා. ඒක මම නිග්‍රහ කරන අර්ථයෙන් කියනවා නෙවෙයි. අහලා ඇති සමහර දාර්ශනිකයෝ කියලා තියෙනවා. බුදුදහමට සම්බන්ධ සමහර ස්කූල්ස් තියෙනවා. මේ සියල්ල මායාවක්. සියල්ල මායාවක් කියනකොට පරමාර්ථ ධර්මයෝ තියෙන්නේ මේ පුද්ගලයෝයි හිතාගෙන ඉන්න එක මායාවක් කියන එක තේරවාදීන් පිළිගන්නවා. තියෙන්නේ පරමාර්ථනේ, පුද්ගලයෝ නෑ. ඒ නිසා අපි පුද්ගලයෝ හිතන් හිටියොත් ඒක මායාවක්. කතාව හරි. ඒ කියන්නේ තියෙන්නේ පරමාර්ථ ධර්ම ටිකක්, ස්කන්ධ ටිකක්. අපි හිතෙන් හිතා ගන්නවා පුද්ගලයෙක්, ස්ත්‍රී පුරුෂයෙක් කියලා. ඒක මායාවක්, හරවයි. සමහරලාට මේ මායාවක් කියලා කියන්නේ මේ සියල්ල මායාවක්. කිසිම ධර්මයක් නෑ. ඔක්කොම හිතෙන් ගොඩනගාගත්ත දෙයක් කියන එක. ඒක තේරවාද ශාසනයට සම්පූර්ණ පටහැනි. බුදුරජාණන් වහන්සේ ඒ එහෙම ධර්මයක් තේරවාදීන් හැටියට දේශනා කළා නැහැ. ඒක අපිට කරුණු කීපයක් නිසා. ඒ කියන්නේ uniformity of experience. ඒ කියන්නේ මේ හැමෝටම ලැබෙන සමාන අත්දැකීම උඩ අපිට කතා කරනකොට එකිනෙකාට sannivedanaya කරන්න පුළුවන් බව, මම කියන එක අනිත් කෙනාට තේරෙන බව, මේ හැම එකකින්ම පැහැදිලි වෙනවා. ඔබ්සර්වර් කෙනෙක්ගෙන් විනිර්මුක්ත, ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්, ඔබ්සර්වර් ගෙන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙච්ච රියැලිටියක්. ඒ කියන්නේ අපි කියනවා reality independent of the observer. ඒ කියන්නේ නිරීක්ෂකයාගෙන් ස්වායක්ත වෙච්ච, ස්වායක්ත නේ වචනේ, ස්වායක්ත වෙච්ච විද්‍යමානයි. ඒක ඊටාම වැදගත් මූල ධර්මයක්. මට ඒක මේ කියවන් ඇද්දි මේක අමතකුණා ඒක පිළිවෙලට කතා කරන්න. ඒක සම්බන්ධයෙන් විශේෂයෙන් ඉදිරියේදී අපි කතා වෙනවා. ඉතින් ස්වාමීනාසේ අපි හොඳ ප්‍රශ්නයක්. ප්‍රඥප්ති කියලා කියන්නේ පරමාර්ථයන්ගේ නිර්මාණයක් නෙවෙයි. ඒක සිතේ නිර්මාණයක්. පරමාර්ථ ධර්මය පවතින ආකාරයෙන් හිතෙන් ගත්ත ක්‍රමයක්. එතකොට ඒකටම ඈන්දෙච්ච දෙයක් තමයි සමහරලාවට එහෙනම් මේ සියල්ල හිතේ නිර්මාණද නෑ. පරමාර්ථ ධර්ම හිතේ නිර්මාණයක් නෙවෙයි. පරමාර්ථ ධර්ම පවතිනවා. ඔය පිංගුතුන්ගේ කර්මය අනුව තමයි ඔය සානසල කර්මන ඔය ස්කන්ධය හැටද ඒක මගේ හිතෙන් හදාගත්ත දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා පරමාර්ථ නිසා ප්‍රඥප්තියේ කතා හොඳ ප්‍රශ්නයක්. ඒකෙන් ලොකු දොරක් කරුණා අපිට කතා කරන්න. මේ සංකත පරමාර්ථ යනු තවත් පරමාර්ථ නිසා පවතින පරමාර්ථ ටිකක්. පඨවි ආපෝ තේජෝ වායෝ චිත්ත චේතසික ධර්මව තමයි සංකත පරම. මොකද ඒවා තවත් සංකත පරමාර්ථ ධර්ම නිසා යැපෙන එක. ඒතර ඔයගේ ප්‍රශ්න ටිකක් තියෙන්නට පුළුවන්. මම නිකන් කෙටියෙන් මේ ඉදිරියේදී මම පාඩම් 4-5ක් යනකොට ඒක ගැන කතා කරනවා. සමහරවිට 6-7ක් යන්නට පුළුවන්. මට ඒකපාර ස්ථිර කරන්න බෑ පාඩමේ වේගය. ඒතර කෙනෙක්ට අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ධර්මයක් තව ධර්මයක් නිසා නම් හටගත්තේ ඒක පරමාර්ථයක් වෙන්න බෑනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඉපදින බින්දින ධර්මවල පරම්පරාවක් කොහොමද එක්සිස්ටන්ස් එකක් විද්‍යමානත්වයක් දෙන්නේ. ඒ ප්‍රශ්න සියල්ලටම අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. තේරවාද ශාසනයේ හැටියට මම කියන්නේ ඒවා අරවා බින්දලා මේක ඔප්පු කරනවා කියන වගේ තැනක මම ඉන්න කෙනෙක් නෙවෙයි. මට අපිට කරුණු කාරණා කියන්නට පුළුවන් තේරවාද ශාසනයේ හැටියට. තේරවාද ශාසනයේ හැටියට විද්‍යමාන ධර්මයෝ තමයි පරමාර්ථ ස්වභාවය. පරමාර්ථ ස්වභාවය හිතින් නිර්මාණය කරගත දේවල් නෙමෙයි. ප්‍රඥප්තිය හිතෙන් නිර්මාණය කරා. ඒක ඇත්ත. හැබැයි ඒ තියෙන පරමාර්ථ ධර්ම අනුවයි හිතෙන් නිර්මාණය කරලා තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. සංකත පරමාර්ථ ඔබ වහන්සේ කොටස් 4කට බෙදුවා. ඒක නැවත කියන්න පුළුවන්ද? සංගත පරමාර්ථ අපි කැඩුවේ පරමත්ත ධර්ම, පරමාර්ථ ධර්ම කියලා මම නිර්වචන දෙනවා. හෙට ඉඳලා ඒ නිර්වචන අපි කතා කරනවා. පරමාර්ථ ධර්ම කියලා කොටසක් කතා කරා. ඒක මම කෙටියෙන් කියන්න යන්න. පරමාර්ථ ධර්ම කියන එක නිර්වචනය තමයි සංප්‍රයුක්ත සහජාත ධර්ම සමග හටගන්න ධර්මයේ පරමාර්ථය.
ඒ පරමාර්ථ ධර්මයේ ඒක ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ පරමාර්ථ ධර්මයට Tamanට ආවේනික වෙච්ච ලක්ෂණයක්. මම ඉදිරියට කතා කරනවා දීර්ඝ වශයෙන්. එයාට ආවේනික ලක්ෂණයක්, එයාට ආවේනික කෘත්‍යයක් තියෙනවා. බෙදාගෙන ගියම අපිට අවසානයේ ලැබෙන ධර්මය තමයි පරමාර්ථ ධර්මය. මේ වගේ පරමාර්ථ ධර්ම වලට ආවේනික ලක්ෂණ කීපයක් තියෙනවා. ඒවා තමයි චිත්තචෛසික රූප ධර්මය. ඒ ඇත්තටම කියනවා නම් මේ ලට තුන වෙනම අලුත්ම ධර්ම ටිකක් රුතෙන් තුනක් නෙවෙයි. චිත්තචෛසික රූපවලම අවස්ථා තුනක්. හොඳට මතක තියාගන්න. චිත්තචෛසික රූපවලම අවස්ථා තුනක්. දැන් නිර්වාණය පරමාර්ථ ධර්මයක් නෙවෙයිද? ශාසනය හැටියට පරමාර්ථ ධර්මයක්. මේ පාඩමේදී මම නිර්වාණය අසංකත පරමාර්ථ කියන මට්ටමින් හඳුන්වනවා මොට ඉගැන්වීමේ පහසුව සඳහා. එහෙම නැතුව පටලව ගන්න එපා. මම නිර්වාණය පරමාර්ථ ධර්මයක් නෙවෙයි කිව්ව එක නෙවෙයි. මේ පරමාර්ථ ධම්ම කියන වචනේදී මම විශේෂයෙන්ම චිත්තචෛසික රූප විතරයි හඳුන්වන්නේ ඉගැන්වීමේ පහසුව සඳහා. නැත්තම් අපේ ධර්මයේ හැටියට නිර්වාණය පරමාර්ථ ධර්මයක්. එතකොට මේ චිත්තචෛසික රූපවලම තියෙන අවස්ථා තුනක් ගැන මේ කතා කරන්නේ. මොකද්ද? ඒ චිත්තචෛසික රූප වලින් සමහර ධර්ම ටිකකට කියන උපාදීනෝ ධම්මා. මොනවද ඒ? සමහර විපාක චිත්තචෛතසික සහ කර්මජ රූප. සමහර විපාක චිත්තචෛතසික සහ කර්මජ රූප. මොන වගේ විපාක චිත්තචෛතසික කර්මජ රූපද? ඒ යම් කර්මයක් විපාක දෙන්නට අවකාශ ලබා ඇති කලෙහි ඒ චිත්තචෛතසික රූප ධර්මයෝ තාම උපදිලා නැතත් ඒ ඉපදින්නට නියමිත චිත්තචෛතසික රූප ධර්මයන්ට කියන උපාදීනෝ ධම්ම කියලා. මේක පොට්ටපාද සූත්‍රයෙන් තමයි අපි මේ කරුණ අරගන්නේ. ඒක ගැන මම ඉදිරියේදී විස්තර කරන්නේ. ඊළඟට ඉන්න පරමත්ත ජාතික කියලා. පරමත්ත ජාතික කියලා කියන්නේ අප්‍රහීනව පවතින සමහර කෙලෙස්, සමහර කර්ම ශක්තිය, සමහර කුසල ගති, ආසේ චරිතේ ආසේ වගේ කුසල ගති. ඒවට අපි කියනවා පරමත්ත ජාතික කියලා. ඒවත් ඒ නිදාගෙන නැත්තම් යටපත් ඒ කියන්නේ වෙනම අවස්ථාවක පවතින ගති ස්වභාව. දැන් උදාහරණයකට ගත්තොත් ලෝභය පරමාර්ථ ධර්මයක් ලෙස හට ගන්නවා. ලෝභය අනුසය ලෙස පරමාර්ථ ජාතිකයක් ලෙසත් පවතිනවා. මේක වෙනම ධර්ම දෙකක්ද? නෑ. තේරවාදීන්ගේ හැටියට වෙනම ධර්ම දෙකක් නෙවෙයි. ඒක ගැන ඒ වෙලාවේදී සමහර නිකායකයන් කිව්වා මේක ධර්ම දෙකක් කියලා. නමුත් තේරවාදී මොග්ගලිපුත්තිස්ස මහරහතන් වහන්සේගේ අදහස තියෙන්නේ නෑ මේ අනුසය වශයෙන් තියෙන ලෝභයම තමයි පරමාර්ථ පරිඋත්ථාන ලෙස හටගන්නේ. ඒ නිසා අපි කියන්නේ ලෝභයේ අවස්ථාවක් කියලා. ලෝභයේ අවස්ථාවක්. ඒක අපි ඉදිරියට කතා කරන් යනකොට ඒ වගේ ඒවා ගැන සංවාදයකට එන්න පුළුවන්. ඒකට ධර්මය ඉදිරියේ හටගන්නට possible සුදුසු හැකියාව සහිත චිත්තචෛසික රූප ධර්ම වලට කියනවා අනුප්පන්න ධර්ම කියලා. ඒවට අපි අනාගත ධර්ම කියලා යොදන්නේ නැහැ. ඒ කියන්නේ මම වෙනම පාඩමකින් කතා කරනවා මේ අනුප්පන්න ධම්ම, අනාගත ධම්ම, පරමත්ත ජාතික උපාදිනෝ ධම්ම කියන මාතෘකාවක් අරගෙන වෙනම අපි සාකච්ඡාවක යෙදෙනවා. ඉතින් ඒ නිසා මේ තමයි සංකත පරමාර්ථයට තියෙන. හැබැයි විශේෂයෙන් මම කියන්නට ඕනේ නැත්නම් මෙහෙම කිව්වට පස්සේ මේ එකිනෙකට සම්පූර්ණ වෙනස් ධර්ම හතරක් කතා කරන්නේ නෙවෙයි. මට ඒක කියන්නට බැරි වුණා ඇත්තටම. මේ චිත්තචෛසික රූප ධර්ම වලම තියෙන අවස්ථා තුනක් තමයි මේ කතා කරන්නේ. මේ අවස්ථා තුන කතා කරන්න හේතුව මේක නැතුව අපිට කෙලෙස් ප්‍රහාණය, විදර්ශනාවේ වැදගත්කම, නිවන අවබෝධ වීම, නිවනේ සැප මේ කිසිවක් විස්තර කරගන්න බෑ අපිට මේව නැතුව. ඒ නිසා මේවා ඊටාම වැදගත් දේශනා ටිකක්. වැදගත් ටික. ඒ නිසා තමයි මේ ටික අපි කතා කරන්නේ. මම හිතනවා උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දැන් චිත්තචෛතසික අපි ගත්තේ සංකත පරමාර්ථ හැටියටනේ. එතකොට ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර සිත්වලදී සිද්ධ වෙන්නේ නිර්වාණය අත්දකින්න එකනේ. ඒවත් සංකත පරමාර්ථ විදියට ගන්න පුළුවන්ද? චිත්ත ලෝකෝත්තර චිත්ත අපේ ස්වාමීන් වහන්සේ නමක්ද? එහෙමයි. හරි. ස්වාමීන් වහන්සේ අවසරයි ලෝකෝත්තර චිත්තචෛතසික ධර්මයෝ සංකත පරමාර්ථ ධර්මයෝ. ඒකෙදි අරමුණ ඒවල අරමුණ තමයි නිර්වාණය. ඒ වෙලාවේදී අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධය තමයි නිර්වාණ ධාතුව. ඒ කියන්නේ ලෝකෝත්තර චිත්තචෛතසික දැන් මාර්ගසිත එහෙම පහළ වෙන අවස්ථාවේදී නිර්වාණය ක්‍රම දෙකකට අපිට සම්බන්ධ වෙනවා. අරමුණක් ලෙස සම්බන්ධ වෙනවා. අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධය ලෙස අප නිවනටපත් වෙනවා. මම නැවත කියන්න. මාර්ග හිතෙන් කෙලෙස් ප්‍රහාණය කරනකොට නිවන අපිට ක්‍රම දෙකකට සම්බන්ධ වෙනවා. අරමුණක් ලෙස සම්බන්ධ වෙනවා. ගොඩක් අපි කතා කරන්නේ මේ අරමුණක් ලෙස සම්බන්ධ වීම තමයි ලෝකෝත්තර අවස්ථාවේදී අපි හිතාගෙන ඉන්නේ. ඒ නිසා ගොඩක් අය භාවනා කරනවා නිවන දකින්නට. නිවනට වඩා භාවනාවේ මූලික ඉලක්කය නිවනටපත් වෙන්නට. මොකද්ද නිවනටපත් වෙනවා කියලා කියන්නේ? පහළ වෙන්නට තියෙන දුක්ඛ ස්කන්ධයේ නිරෝධය.
හටගත හැකි අනුසය කෙලෙස් ධර්මයේ නිරෝධය. එනිසා මේ හටගත හැකි පරමාර්ථ ජාතිකයන්හි හා අනුප්පන්න ධර්මයන්ගේ නිරෝධය කියන අර්ථයෙන් නිවනට අපි පත් වෙනවා. නිවනට අරමුණක් ඒ චිත්තචෛතසිකයන්ගේ නිවන අරමුණු කරනවා. හැබැයි ඒ පහළ වෙන මාර්ගසිත ඵලසිත කියන එක ඒක සංකත ධර්මයක්. ඒ කියන්නේ උදාහරණයකට මම මේක පොඩ්ඩක් මකන්න. මෙතන ගත්තොත් මොකෝ මේ පහළ වෙන චිත්තචෛතසිකයෝ කියලා මෙන්න භාවනා කරගෙන යනකොට ඔන්න මාර්ග හිත පහළ වෙනවා. මේ මාර්ග හිත කියලා කියන්නේ මේ මාර්ග හිත පහළ වෙනකොට දැන් ඉදිරියට පහළ වෙන්න තියෙනවනේ ස්කන්ධය. ඊට පස්සේ මේ තමයි මරණය කියලා හිත රහත් වුණා කියලා හිතන්න. මේ අනුප්පන්න ස්කන්ධය මේ මරණය. මේ වෙලාවේ මේ මාර්ග හිතේ අරමුණක් තියෙනවා. අරමුණ තමයි නිවන. හරිනේ? නිවන. sorry. නිර්වාණය. එතකොට මේ මාර්ග හිතෙන් අනුසය කෙලෙස්යෝ කපනවා. විනාශ කරනවා. මේ අනුසය කෙලෙස්යන් කැපෙනවා, අනුප්පන්න ස්කන්ධයෝ දුරු වෙනවා. ඒ වගේම මෙන්න මේ අනුසයගේ අනුසයේ නිරෝධයත් අනුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධයත් අපි හඳුන්වනවා අපේ ශාසනයේ නිවන ලෙස. ඒක ගැන අපි දීර්ඝ මම දැන් මේ මාතෘකාව කතා කරන්න ගත්තොත් සානසේ ගොඩාක් කොළොම කතා කරමු කියන එකට මම ඉන්නවා ස්ථිරවම. ඊට පස්සේ අරමුණක් ලෙස නිවන අපිට මේ මාර්ග හිතෙන් නිවන අරමුණක් ලෙස දැනගන්න. හැබැයි මේ මාර්ග හිත බලන්න මේ නිවන අරමුණක් වුණ බව ඇත්ත. මේ නිවනම තමයි අරමුණක් වුණේ. මම මේ දෙපැන්ද ගන්නට. එතකොට මේ බෝඩ් එකේ මේ කියන්නේ අදහසක් ප්‍රකාශ වෙන්නේ නිවනට අපිපත් වෙනවා. නිවන අරමුණක් ලෙස ගන්නවා. හැබැයි මාර්ග හිත යනු ඉපදෙන බිඳෙන ධර්මයක්. ඵල හිත යනු ඉපදෙන බිඳෙන ධර්මයක්. ඒක හටගත්තේ ගෝත්‍ර වූ හිත නිසා. නැත්තම් මේ පූර්ව නිසා. ඒ නිසා ඒක හේතු නිසා හටගත්ත සංකතයක්, නිරුද්ධ වෙන ධර්මයක්. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඒක සංකත ධර්මයක්. හැබැයි අරමුණු කරා කියලා නිවන මේ වෙලාවේ නිවන යන්නේ අරමුණක්. එහෙම නැත්තම් අපේ ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ නිරෝධයක්. අපි මේක හොඳට කඩා ගන්නට ඕනේ. ඒ නිසා තමයි මේක අපි රූප සටහනකට ගන්න උත්සාහවත් වුනේ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මාර්ග හිත යනු නිවන නෙවෙයි. ඵල හිත යනු නිවන නෙවෙයි. නිවන යනු මාර්ග හිතේ අරමුණයි, ඵල හිතේ අරමුණයි සහ ඒ වෙලාවේ ස්කන්ධයන්ගේ නිරෝධය. ඒ නිසා මාර්ගඵල සිත් ලෝකෝත්තර සිත් වැටෙන්නේ සංකත ධර්ම කොටාසයට. ඒක පැහැදිලි වුණාද දන්නේ නැහැ සොන්න. එහෙමයි සායනා පැහැදිලි ගොඩක් පිං. සාදු සාදු. අවසර ස්වාමින් වහන්සේ. ඔව්. අසංකත පරමාර්ථවල අර නිර්වාණය ප්‍රභේද පහකින් දක්වලා තිබ්බනේ. ඔව්. එතකොට ස්වාමින් වහන්සේ නිර්වාණ අවබෝධය කියලා කියන්නේ ඔය ප්‍රභේද පහෙන් ඕනෑම එකකට නේද? නෑ අන්තිම දෙකට. අවසාන දෙක. සමුච්ඡේද සහ නිර්වාණය සහ නිස්සරණ නිර්වාණය තමයි අපි ඔය නිබ්බානස්ස පච්චයෝ හෝති කියලා ප්‍රාර්ථනා කරන්නේ. මම කෙටියෙන් කියන්නම්කෝ විස්කම්බන නිර්වාණය කියලා කියන්නේ මෑනියෝ කෙනෙක් නේද අපි? එහෙමයි ස්වාමින් වහන්සේ. ඔව් මෑනියෝ විස්කම්බන නිර්වාණය කියලා කියන්නේ අපි ධානයකටපත් වුණාම අපේ හිත කෙලෙස් වලින් මිදෙනවනේ. කෙලෙස් වලින් ලොකුවට මිදෙනවා. ඒ මිදෙන අවස්ථාව එවත් ශාන්තිය කෙලෙස් වලින් තොර බව. කෙලෙස් වල ඇබ්සන්ස් එක කියන මේ නැති බව නිකන් හිස් බව නෙමෙයි මේ කියන්නේ. කෙලෙස් වලින් දුරු වෙච්ච බව ඒ අවස්ථාවට අපි කියනවා නිෂ්කම්මන නිර්වාණය කියලා. තදංග නිර්වාණය කියලා කියන්නේ අපි හිතමු සීලයක් සමාදන් වුණා කියලා ප්‍රාණඝාත කරන කෙනෙක්. සීලය සමාදන් වුණාම සීලය නොකඩන තාක්කල් එයාගේ හිතේ ප්‍රාණඝාත කෙලෙසේ හටගන්නේ නැහෙනි. ප්‍රාණඝාත කෙලෙසේ හටගත්තොත් ඒක දවනවා තවනවානේ සිත. ඒක යහපතක් නෙවෙයිනේ. එතකොට අපේ සිත ඒ කෙලෙසින් මිදී පවතිනවා. කෙලෙසින් මිදිලා තියෙනවා. ඒ අවස්ථාවට කියනවා තදංග නිර්වාණය කියලා. තදංග නිර්වාණය කියලා කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම වලින් වෙන වෙනම කරන ප්‍රහාණයට. විස්කම්මන නිර්වාණය කියලා කියන්නේ ලොකුවට ගැඹුරින් කරන ප්‍රහාණයට. ඊළඟට සම්මුති නිර්වාණය කියලා කියන්නේ ඒක අපිට දැක්වෙන්නේ ඔය සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්න වලින් මිදී ඉන්න අවස්ථාව ලෙස. ඒ කියන්නේ ඔය නිබ්බුතා නූන සාමාතා නිබ්බුතෝ නූන සෝපිතා නිබ්බුතා නූන සානාරි යස්සායන් ඉදි සෝපති කියලා කිසాగෝතිමේ කිව්වේ. මහා බෝසතාණන් වහන්සේට මෙවන් වූ පුතෙක් ඉන්න මවක්, මෙවන් වූ පුතෙක් ඉන්න පියෙක්, මෙවන් වූ ස්වාමියෙක් ඉන්න බිරිඳක් ඒකාන්තයෙන් සැනසීලා ඉන්නවා කියලා. ඒ නිවනක් ඒ කතා කරලා තියෙන. ඒකට කියනවා සම්මුති නිර්වාණය, දුකෙන් මිදෙන අවස්ථාව. දැන් උදාහරණයකට ස්වාමීන් වහන්සේ කෙනෙක්
අපි කියනවානේ සාමාන්‍ය අපි ව්‍යවහාර කරනවා. නමුත් අපි වැඩි කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන වුණාම අපි කියනවානේ අනේ ස්වාමීන් වහන්සේ පුදුම සැනසීමකටපත් උනේ. දැන් සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් හරියට කියන කතාවෙන් ස්වාමීන් වහන්සේලාත් කියනවානේ අම්මෝ මේ ආපම ගිහි ජීවිතේ පහත් කරන අර්ථයෙන් කියනවා නෙවෙයි. ලොකු ගිනකොඩකට අපිට යන්න වෙනවා කියලා සමහර අපිට අවවාද දෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා. මොකද අපිට තේරෙනවා මේකේ තියෙනවා ලොකු මානසික සහ වෙනස්කම් දෙකක්. එතකොට මේ තියෙන ප්‍රශ්න වලින් මිදිච්ච භව කියන එක පැවිද්දේ තියෙන සැපයක්. ඒක හිස් බවක් නෙවෙයි පින්වතුනි. ඒක සැබෑ සැපයක්. ඒක තමයි අපි ඒක වර්ණනා කරන්නේ. ඔය පින්වතුන්ට ඒ සැපේ දැනෙනවා. ඒකයි කියන්නේ අනේ ස්වාමීන් වහන්සේලාට පුදුම වාසනාවන්තයි කියලා සමහරවිට අපි අහලා දිනවා කියනවා. එතකොට ඒ වගේ දුක් වලින් මිදිච්ච භව කියන එකට කියනවා සම්මුති නිර්වාණය කියලා. එතකොට මේ නිර්වාණය කියන එක දැන් අහන්න පුළුවන් මේක අමුතු කතාවක් දැනන්න පුළුවන්. ඒක නිර්වාණය කියන එකේ තේරුම මෙහෙමයි ඒකේ මූලික સિદ્ધාන්තය. ඒක අපි ඉදිරියේදී කතා කරමු නිර්වාණය කියන මාතෘකාව යටතේ. නිර්වාණය යනු යම්කිසි දුකක් පැමිණෙන්නට ඇති කලෙහි දුකක් පැමිණෙන්නට තිබෙනවා. හේතු තියෙනවා ඒ දුක හට ගන්නට. එසේ පවතින කලෙහි එක්කෝ ඒ හේතු ටික යටපත් කිරීමෙන් తాවකාලිකව හේතු ඉවත් කිරීමෙන් తాවකාලිකව හේතු නැති කිරීමෙන් සම්පූර්ණයෙන් ඒ දුකෙන් මිදී සිටිනවා කියන එකයි නිවන කියලා කියන්නේ. මම නැවත කියනවා. දුක හටගන්නට හේතුව තියෙනවා. ඒතකොට දුකත් එක්ක බැඳිලා අපි ඉන්නේ. ඒ දුක යටපත් කරනවා. උදාහරණයකට අපිට දැනුණා ලෝභ දෝෂ මොහ හට ගන්නවා. අපිට හේතු තියෙනවානේ විස්කම්මණය නොකරපු කෙලෙස් ටික තියෙනවානේ. දැන් මේක විස්කම්මණය කරනවා. මොකද කියන්නේ අර ලෝභ දෝෂ මොහ හටගනීද? නෑ අපේ සිත ශාන්ත ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා නිවන යනු හේතු දුක හටගන්නට ඇති දුක හේතු ඇති කල්ලි හටගන්නට ඇති දුකේ හේතු යටපත් කිරීමෙන් හේතු දුරු කිරීමෙන් හේතු විනාශ කිරීමෙන් පත්වෙන විමුක්තිය විමෝක්ෂයට තමයි නිවන කියලා කියන්නේ. ඒකට කියනවා අනුප්පාද නිරෝධයක් කියලා කියනවා. දැන් නිර්වාණ ධාතුව පෙන්නද්දි පැහැදිලි වුණානේ. අනුප්පන්න දුකක් තිබුණා. හේතු ටික කපනකොට මොකද උනේ? ඒ සම්පූර්ණයෙන් ඒ දුකෙන් නිදහස් වුණා. ඒක තමයි නිවන කියලා කියන්නේ. එතකොට ඒක අපි මේ එදිනදා ජීවිතයේදී අත්දකිනවා. උදාහරණයකට අර කෙලෙස් වල උදාහරණ එකක්. අපි හිතමුකෝ අපි ඔන්න ප්‍රාණඝාත, ආදින්නාදාන, කාම මිච්ඡාචාර, මුසාවාද, සුරාපානය කර කර ඉන්නවා. ඔන්න සත්පුරුෂයෙක් ඇවිල්ලා අන්න මෙහෙමයි මේක නොකළ යුතුයි කළ යුතු දේ කියලා දීලා අන්න අපිව පංචශීලයේ සමාදන් කරනවා. හිතන්නකෝ අපි සමාදන් වෙලා අවුරුදු 5ක් එක දිගට රැක්කා කියලා. අර තිබිච්ච ඔක්කොම ප්‍රශ්න වලින් අපි නිදහස් වෙන්නේ නැද්ද ඒ වෙලාවේදී? ඇයි ඒ අපිට අපේ හිත ලොකු ප්‍රශ්න ගොඩක තිබුණා පංචශීලයේ කඩ ඉන්නකොට. අපි ඒක හිතුවත් නැතත් ඒ දුකක තියෙනවා. එතකොට ඒ කෙලස් ටික ඇවිස්සලා තිබුණේ. කෙලස් ටික ඇවිල්ලා අපි සීලයක් සමාදන් වෙලා අදිෂ්ඨාන කරලා කෙලස් ටික යටපත් කරගත්ත අනුසයට ලොකු පහරක් දුන්නා. එතකොට උනේ මොකද්ද? අර එදිනෙදා හටගන්නට තිබිච්ච කෙලස් ටික හටගන්නේ නැතුව යටපත් වෙනවා. හටගන්න එකෙන් අපේ හිත මිදෙනවා. අන්න අපිට දැනෙනවා කාලයක් යද්දී දැන් නම් මම සැනසීලා ඉන්නේ. එදා තිබිච්ච ඉස්සර මම කොච්චර පීඩාවකද හිටියේ කියලා එදාට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විමෝක්ෂයක් මේ දකින්නේ අපි ඒ අත්දකින්නේ සැනසෙල්ලක්. මොකද්ද මේ සැනසෙල්ල? දුකේ නිවීමක්. ඉතින් ඒ නිසා ඒ වගේ තදංග විස්කම්මන සම්මුති කියන නිර්වාණයෝ අපි එදිනදා ජීවිතයේ අත්දකිනවා. නමුත් වෙනස තියෙන්නේ මොකද්ද? තදංග නිර්වාණයට පත් වෙනවා ඉන් මිදෙනවා. විස්කම්මන නිර්වාණයට පත් වෙනවා ධානයේ පිරිහෙනකොට මිදෙනවා. සම්මුති නිර්වාණයට පත් වෙනවා අයින් මිදෙනවා. හැයි හේතුව කරුණ මොකද්ද? ඒවායේ හේතුව යටපත් කිරීමක් විතරයිනේ කරලා තියෙන්නේ. හේතුව මතුවෙනකොට ඒ දුක එනවා අපෝ. හැබැයි සමුච්ඡේද නිර්වාණය නිස්සරණ නිර්වාණය වෙනස මොකද්ද? කෙලෙසේ සම්පූර්ණයෙන් විනාශ කරනවා. එතකොට දුක නැවත හට ගන්නට ක්‍රමයක් නැහැ, හේතුවක් නැහැ. ඒ නිසා ඒ නිර්වාණයෙන් මිදීමක් නැහැ. ඒ නිර්වාණයෙන් චුත වීමක් නැහැ. ඒකයි අච්චුතයි කියලා කියන්නේ. ඒ නිර්වාණය විනාශ වෙන්නේ නැහැ. නිර්වාණයෙන් චුත වීමක් කියලා එකකුත් නැහැ. ඒ නිසා ඒ නිර්වාණ පහෙන් කෙටි උත්තරය අර මහා නිර්වාණ ධාතුව කියන්නේ අවසාන සමුච්ඡේද නිර්වාණය සහ නිස්සරණ නිර්වාණය. පැහැදිලි වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අනිත්‍ය සහ දුක්ඛ කියන ධර්ම දෙකට ප්‍රඥාප්තිය වැටෙන්නේ නැහැ කියලා. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා
තමයි අහන්ඩ කැමති සහ මේ ඒකේ ස්වයින්නාන්ස මේ හේතුවක් දක්කන්න බැරියයි කියන එකත් අහන්ට කැමති හේතුවක් දක්වන්න බෑ කිය මොකේද සංකතයක් ප්‍රඥප්ති ධර්මවලට ප්‍රඥප්ති ධර්මවලට හේතුවක් දක්වන්න බැරියයි කියන ස්වයින්නාසි නමක්ද නෑ සයින්ස් ඔබතුමා අහපු ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් ගැඹුරු ප්‍රශ්නයක් ඒක ඇත්තටම අපි ඉදිරියේදී තමයි ඔය කතා කරන්න ඕනේ දැන් පාඩමක් හැටියට මම උත්තරයක් දෙන්නම් අහ ප්‍රශ්න අහපු නිසා අපි ඉදිරියේදී ඕක විශේෂයෙන් කතා කරන්න වෙනවා දැන් ඉස්සෙල්ලාම අහුව එක තමයි ප්‍රඥප්තිය අනිත්‍යයි දුකයි කියලා වැටෙන්නේ නැහැ හැබැයි අනාත්මයි කියලා වැටෙනවා ඒක මම හිතනවා අපේ කාල වේලාවත් අවසන් නිසා මේ ප්‍රශ්නෙන් අපි වැඩසටහන අපි අවසන් කරනවා අදට ඒකෙදී ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මොක ටිකක් සංවාදයකට ගන්න පුළුවන් මාතෘකාවක් ඔය ප්‍රශ්නේ. අපි කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ප්‍රධානම හේතුව තමයි ප්‍රධාන එක කරුණක් තමයි මේ අනාත්මය කියන එක ක්‍රම කීපයකට විස්තර කරන්න පුළුවන්. දැන් මම කිව්වොත් එහෙම දැන් අපි කියනවා ප්‍රඥප්ති අනිත්‍ය වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන දෙන්නේ. ඒ නිසා ඒක අනිත්‍ය. හරිනේ? හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒකට ඇලුනොත් එහෙම, ඒකට කැමති වුණොත් එහෙම, ඒක දුකගෙන දෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ආයෙ උපදවන්න ඕන නිසා ආයෙ දුකගෙන දෙනවා. දැන් ඒක තව කරුණක් හට ගන්නවා. මේක දුක වෙන්නේ මොකද්ද? අපිට ඕන විදිහට උපදව ගන්නනේ ප්‍රශ්නේ වෙන්නේ. නේද? පරමාර්ථ ධර්මයේ පරම්පරාව නිකම්ම යනවා. මරුණත් ඔක යනවනේ දිගින් දිගට. ප්‍රේතෙක් වෙලා හරි තිරිසනෙක් වෙලා හරි ඔහොම යනවා දිගින් දිගට. හැබැයි අපිට ඕන විදිහට උපදවා ගන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඕනේ රසවත් ජීවහා විඥානය උපදවා ගන්න. අපිට ඕනේ ලස්සන චක්කු විඥාන, හොඳ චක්කු විඥානයක් උපදවා. අන්න අපිට මහාන්සි වෙන්නට වෙනවා. අපිට ඕනේ හොඳ කාය විඥාන උපදින. නිකුණු කාය විඥාන උපදිනවා. අපිට ඕනේ පහපත් කාය, යහපත් කාය විඥාන. ඒකට අපිට මහාන්සි වෙන්නට වෙනවා. ඒ නිසා හටගෙන නිරුද්ධ වෙනකොට ඇලුනොත් ඒකට දුක් දෙනවා. නැවත අවශ්‍ය පරිදි උපදවා ගන්නට වෙහෙසන නිසාත් ඒක දුක් දෙනවා. ඒ නිසා අනිත්‍ය වීම නිසාම දුකයි. අනිත්‍ය වීම නිසාම දුකයි. එතකොට යමක් හට ගැනීම බිඳීම් නැතිනම් යමක හට ගැනීම බිඳීම් නැතිනම් හට ගැනීම බිඳීම් ඇතිනම් සමාවෙන්න. හට ගැනීම බිඳීම් ඇතිනම් ඒ දේ අනිත්‍යයි. එහෙනම් ඒක දුකයි. එහෙමනම් ඒක දුකයි. ඊට පස්සේ සූත්‍ර වල හැටි යද නිච්ඡං තන් දුක්ඛං කොහොමද කියන්නේ? යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් දුක නම් ඒක අනාත්මයි. ඒතකොට කෙලින්ම මොන තර්කයක් ගන්න පුළුවන් හිතන කෙනා අනිත්‍ය නම් දුකයි දුක නම් හරිනේ? මොකද හේතුව දුක් ගෙන දෙනවා කියන වසඟේ නැහැ. ඉපදෙනවා බිඳිනවා කියන කන්ට්‍රෝල් කරන්න බෑ වසඟේ නැහැ. ඒකට යාට අවශ්‍ය ප්‍රයත්නක් තියෙනවා. ඒ නිසා ඒක වසඟේ නැති ස්වභාව ධර්ම මාත්‍රයක්. ඒකට ආත්මයයි මගේයයි කියෙන්න සුදුසු නැහැ. හරිනේ? එතකොට දැන් මෙහෙමනේ අපි ඉස්සර කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට කෙලින්ම මෙතනම අපි කියන ප්‍රකාශන අපි ඊට පස්සේ කියනවා ප්‍රඥප්තිය අනිත්‍යත් දුකත් නේ අනාත්මයි. එතකොටම කෙලින් ප්‍රශ්නයක් එනවා. යමක් අනිත්‍ය නිසා නම් දුක, අනිත්‍ය දුක නිසා නම් අනාත්ම. ප්‍රඥප්තිය අනිත්‍යත් නෑ දුකත් නෑ අනාත්ම වෙලා. ප්‍රශ්නයක් එන්න බෑ නේද? මම නැවත කියනවා. යමක් අනිත්‍යයි, අනිත්‍යයි. ඒ නිසා දුකයි. යමක් අනිත්‍ය දුක නිසා නම් අනාත්මයි. එහෙමනම් යම් ධර්මයක අනාත්ම ලක්ෂණය තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙකක් තිබිය යුතුයි. තර්කය සාධාරණයි නේ. එතන අපි දැන් කියනවා නෑ ප්‍රඥප්තිය අනිත්‍යත් නෑ දුකත් නෑ හැබැයි අනාත්මයි කියලා. ඒතර ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එන්නට ඕනේ. එතන අපි ඒක මං ඉස්සෙල්ලාම කිව්වා අනාත්මයේ තියෙනවා ක්‍රමවේද කිහිපයකට අනාත්මය අර්ථකථනය කරනවා. මේක නිවනටත් ගෝචරයි. නිවනට සාධාරණ. නිවන අනිත්‍ය නෑ දුක්ඛ නෑ හැබැයි අනාත්මයි. ප්‍රඥප්තිය අනිත්‍ය නෑ දුක්ඛ නෑ අනාත්මයි. එතන අනාත්මයි කියලා කියන්නේ ආත්ම ස්වභාවයක් නෑ. එතකොට ආත්මය කියන එක විස්තර කරගන්නට වෙනවා. ආත්මය යනු බොහෝ කල් එක දිගට පවතින වෙන ධර්මයන් මත යැපෙන්නේ නැති වසඟේ පවතින තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙන තමන්ට කැමති පරිදි ක්‍රියාත්මක වෙන අනිත් ධර්මයන් තමන්ගේ වසඟේ පවත්වා ගන්නා වූ ධර්මයකට ආත්මය කියලා කියනවා. එතකොට යම් ධර්මයක් ඉපදලා බිඳෙනවා නම් දුක් උපදිනවා නම් ඒ ආත්ම ලක්ෂණය කොහෙත්ම නැහැ. යම් ධර්මයක ස්වභාව ලක්ෂණය තියෙනවා. නිවන කියන එකේ තියෙනවා ශාන්ත ස්වභාවය. ඒ නිසා ඒක අර කියපු කන්ට්‍රෝල් කරන ඒක දිගටම පවතින නමුත් කන්ට්‍රෝල් කරන අනිත්‍ය වසඟේ පවත්වන
ඒ වගේ ලක්ෂණයක නෑ නිසා ඒක අනාත්මයි. තමයි ස්වභාව ලක්ෂණයක් ඊළඟ කතාව තමයි යම් ධර්මයක ආවේනික ස්වභාව ලක්ෂණයක් නම් තියෙන්නේ ඒක අනාත්මයක් නේ. මොකද ඒකෙන්ම කියවෙනවා යාට බෑනේ අවශ්‍ය පරිදි පවතින්නට ඒ ලක්ෂණ වෙනස් කරගන්න බෑ. පටවියට බෑ ආපෝ වෙන. ආපෝට බෑ පටවිය වෙන. ඒකෙන් කියවෙනවා ඒකට තියෙනවා සීමා සහිත බවක් ඒ හැකියාවල. කෘත්‍යයන්ගේ. ඒකෙන්ම කියනවා ඒක ආත්ම ධර්මයක් නෙමෙයි ඒක ස්වභාව ධර්මයක් කියලා. ඒ නිසා කොටින්ම කිව්වොත් යම් ධර්මයක ස්වභාව ලක්ෂණයක් පවතී නම් ඒක අනාත්මයි. ඒක කෙලිම පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි ditthi visuddhiya කතා කරනකොට ආය ලක්ෂණය බලාගෙන යනකොටම අනාත්මය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ අනාත්මය අර ඉපදිලා බින්දින නිසා දුක් අනාත්මය කියන තැන නෙවෙයි. ඒක මේ ලක්ෂණ වශයෙන් ලක්ෂණයක් තිබීම නිසා වෙච්ච ආත්මයක් නැහැ කියන තැනින් කතා කරපු එක. ඒ නිසා අනාත්මය ගැඹුරු අවස්ථා කීපයකින් තියෙනවා. ඊට සමහර අවස්ථාවල හේතුඵල නිසා යමක් හට ගන්නවා නම් ඒක අනාත්මයි කියලා කියනවා. විපස්සනා අපි අනාත්මය තේරුම් ගන්න අවස්ථා කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ලක්ෂණ ලෙස තේරුම් අරගෙන අනාත්මය දැනගන්නවා. හේතුන් නිසා හටගන්න නිසා අනාත්මයි කියනවා. ඉපදිලා බින්දින නිසා නිර්වාණයටත් ඔය ප්‍රශ්නේ එනවා. නිර්වාණය අනිත්‍ය නෑ, දුක්ඛ නෑ, හැබැයි අනාත්මයි. ඒ නිසා ප්‍රඥප්තිය යන හිතින් ගොඩනගාගත දෙයක්. ප්‍රඥප්තිය හටගන්න දෙයක් නෙවෙයි. ප්‍රඥප්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම ඇති කල්ලි යම් ක්‍රමයකට හිතෙන් ගොඩනගාගත්ත අදහසක්. ඒ කියන්නේ දැන් මේ අපි හිතමුකෝ මේ පරමාර්ථ රූප කලාප මේ රූප කලාප ටික නිසා ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ තේරවාදීන්ගේ ප්‍රධාන දෙයක් තමයි පරමාර්ථය පවතී. ඔබ්සර්වර්ගෙන් විනිර්මුක්තව පරමාර්ථය පවතිනවා. ඒ තේරවාදීන්ගේ හැටියට. ඒක කොහොමද අපි කතා කරන්නේ? ඒක අපි සූත්‍රානුසාරයෙන් පසුව කතා කරගමු. දැන් මෙතන කවුරු හරි මේක නිරීක්ෂණය කරනවා. මේ හිත කියලා හිතන්න. නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කරනකොට තියෙන්නේ රූප ධර්ම ටිකක්. මේක එක මේසයක් ලෙස අපි හිතින් හදාගන්නවා. මේ තමයි ප්‍රඥප්තිය. මේ පරමාර්ථය. මේක මිසක් හිතෙන් ගත් අදහසක් මිසක් මෙතන නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයි. මෙතන කිසිවක් නිර්මාණය වෙලා නැහැ අතර. පරමාර්ථයේ පවතින ක්‍රමයට මේ තියෙන. අතන මෙතන නිර්මාණය සතර මහා ධාතු මොහොතින් මොහොත හටගෙන හේතු නිසා හටගෙන පවතින දෙයක් විතර විතරයි. මෙතන මොනවත් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා තමයි කියන්නේ ප්‍රඥප්තිය පරමාර්ථ හට ගන්නවා යනු. දැන් ඔන්න මේ තියෙන රූප කලාපයක් හිතන්න. මේ රූප කලාපය පෙර නොතිබී හට ගන්නවා. ඊට නිරුද්ධ වෙනවා. තව රූප කලාපයක් හට ගන්නවා. නිරුද්ධ වෙනවා. තව එකක් හට ගන්නවා. නිරුද්ධ වෙනවා. ඒකට තමයි හට ගන්නවා කියන්නේ. තේරවාද ශාසනයේ හට ගැනීම යනු මම ඒක කලින් දවසේ කතා කරා. හට ගැනීම යනු පෙර නොතිබී හට ගැනීම. නිරුද්ධ වීම යනු ඉතිරි නැතුව සම්පූර්ණ නැතිව නිරුද්ධ වීම. තේරවාද ශාසනයේ හට ගැනීම යනු කියන්නේ ඒකයි. හිතෙන් ගොඩනගා ගත්තා කියලා අදහසක්. ඒ අදහස හටගත් එකක් නෙවෙයි. ඇත්තටම මේකට අපිට කියන්න පුළුවන් චිත්ත නිමිත්ත කියලා වචනයක් මම දානවා. චිත්ත නිමිත්ත. ඒක නිමිත්ත කියන වචනයෙන් අරගත්තේ. මොකද පටිභාග නිමිත්ත කියලා අහලා ඉන්නේ නේද? පටිභාග නිමිත්ත කියන එකත් හිතෙන් ගොඩනගා ගන්න එකක් මිස පරමාර්ථ ධර්මයක් නෙවෙයි. ඒකට ආරම්මණය පිළිබඳ වෙනම මාතෘකාවක් දිගහැරෙනවා. මම ආරම්මණය කියලා වෙනම මාතෘකාවක් අපි කතා කරනවා මේ පාඩම් මාලාව ඉදිරියට. එතකොට දැන් මේ චිත්ත මේ ප්‍රඥප්තිය කියන්නේ මෙහෙම දෙයක් මිසක් මේ මෙතන හැදිච්ච දෙයක් නෙවෙයි. දැන් මෙතන තියෙන අපි හිතමුකෝ අලුතෙන් මොනවා හරි ඍතුවක් ආවා කියලා. ඔන්න අලුතෙන් සීත කාමරයක සීත රූප කලාප ටිකක් ආවා. එතකොට මෙතන අලුතෙන් රූප කලාප ටිකක් හට ගන්නවා. මේ ටික හේතුන් නිසා සකස් වුණා. මේ සංකත භාවය නොතිබිච්ච ටිකක් මෙන්න රූප කලාප ටිකක් ආවම අලුතෙන් හටගත්තා. මෙන්න සංකත භාවය. මේ කියන්නේ මෙතන හිත තමයි හටගෙන නිරුද්ධ වෙන්නේ. මේ ආරම්මණය මේ කියන්නේ මේ චිත්ත නිමිත්ත නෙවෙයි. මේ සිතෙන් අරමුණ ගත්ත ආකාරයයි. මේක ඇත්තටම කියනවා මේක අඳින එකත් වැරදි. මේ අඳිනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නිමිත්තත් හටගත්තා කියලා. නෑ සිතයි හටගන්නේ. සිතෙන් ආකාර පරිවිතර්ක කරපු ආකාරය තමයි ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඒ නිසා තේරවාදීන්ගේ හැටියට ප්‍රඥප්තිය හටගන්න දෙයක්. හටගන්නවා යනු නොතිබිච්ච දෙයක් අලුතෙන් පහළ වීමයි. සිතක් හටගන්නවා, රූපය හටගන්නවා, චෛතසිකය හටගන්නවා, ප්‍රඥප්තිය හටගන්නේ. ඒක හිත පරමාර්ථය ගන්න ආකාරයයි. හිතේ හටගත්ත කියන්නෙත් නෑ අපි. හිතෙන් පරමාර්ථය ගත්ත ආකාරයයි ප්‍රඥප්තිය කියලා කියන්නේ. එතකොට ඒ නිසා පරමාර්ථයේ ප්‍රඥප්තියෙත් නැහැ අර කියපු ආත්ම ස්වභාවය. අර කියපු ආත්මයක් දිගින් දිගට පවතින නැත්තම් කන්ට්‍රෝල් කරන ඒ ලක්ෂණ ප්‍රඥප්තියේ නැහැ. ඒතර කෙනෙක් අහන්න ඇයි ප්‍රඥප්තිය අනාත්ම ලෙස කතා කරන්න හේතුව? මොකද මම පෞද්ගලිකව දකින්නේ ප්‍රඥප්තිය අනාත්ම ලෙස කතා කරන්න හේතුව ප්‍රඥප්තිය සමගම තමයි අපි ගනුදෙනු කරන්නේ නිතර. ඒ නිසා ප්‍රඥප්තිය ඒක ගොඩාක් ඒක වැදගත්. ඒක නැතුව පවතින්නට බෑ. මොකද හිතේ ඇත්තම කිව්වොත් හිතේ හැටියක් මේ ප්‍රඥප්තිය අරමුණු කරනවා කියන එක.
හිතට දැන් රහතන් වහන්සේ පවා ප්‍රඥප්තිය අරමුණු කරනවා. බුදුරජාණන් වහන්සේ පවා ප්‍රඥප්තිය අරමුණු කරනවා. ඒ නිසා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එනකොට උන්වහන්සේ සාරිපුත්ත කියලා ආමන්ත්‍රණය කරන්නේ. උන්වහන්සේට ඒක තේරුම් ගන්න පුළුවන්. ප්‍රඥප්තිය අරමුණු කිරීම හිතෙන් බැහැරුණොත් එහෙම රූප කලාප ගොඩක් පේන්න ඕනේ. ඒක අඳුර ගන්න බැරි වෙනවා. කවුද කින්ද මන්ද කතාවක්. නේද? ඒ නිසා ප්‍රඥප්තිය අරමුණු කරනවා රහතන් වහන්සේ පවා. ඒක අපි ඉදිරියේදී කතා කරන්න වෙනවා. ඉතින් මේ අදහස් කරේ මම ප්‍රඥප්තිය anu හිතේ හට ගන්න දෙයක්ුත් නෙවෙයි. හිතෙන් ගන්න හිතෙන් නිර්මාණය කරගත්ත අදහසක් පමණයි. පැහැදිලිද දන්නේ නැහැ. ඒක අපි ඉදිරියටත් තියනවා නම් අපි ඉදිරියට ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. නානස අවස්ථරයි මේ ප්‍රඥප්තිය එතකොට සංඥාව විදිහට ගත්තොත් මොකද? ප්‍රඥප්තිය සංඥජයි කියලා කියන්නේ අපි. සංඥාවෙන් ගත්ත ක්‍රමයක් ආයස්නු. හරි. ඒක සංඥාව කියලා කියන්නේ සංඥාවෙන් අරමුණ ගත්ත ක්‍රමය කියලා තමයි අපේ පොත්පත්වල කියලා තියෙන්නේ. පරිකප්පිත ක්‍රමය. සංඥාව පරමාර්ථයක්. ඒතකොට මේ දෙක අතර සියුම් ભેදයක් තියෙනවා. එතකොට මේ සංඥාව පරමාර්ථ සියුම් ભેදයක් කතාව හරි. සියුම් ભેදයක් තියෙනවා. එහෙමනම් අපි අදට නවත්තමු. පැය එකමාරක් විතර ගත වුණා. ඉතින් මේ සස්කරවත් කරගන්න යෙදුනා කුසලයේ අප සෑම දිනාටම තව තවත් ධර්මඥාන භාවනා ඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. අපි සෑම දිනම රැස් කරා වූ කුසලයේ නිසා මේ සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් පවතිවා කියලා අපි අදිෂ්ඨාන කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නිර්වාණ සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.